හරි. තිරුවන් සරණයි සුබ සන්ධ්‍යාවක් වේවා අපේ හාමුදුරන් වහන්සේලාට. අදත් සිංහල පන්තියට සම්බන්ධ වෙච්ච ඔබ වහන්සේලා ගොඩක් ආදරෙන් මම පිළිගන්නවා. අපේ හාමුදුරනේ අපි පන්තිය පටන් ගන්න කලින් හරි එතකොට අපේ හාමුදුරනේ මට එක හාමුදුරනම කියන්නේ එදා උතන අපි ටියුට් එකේ කතා කරලා නතර කරගත්ත තැන අපි ප්‍රශ්න දෙකක් කතා කරා. චන්ද්‍රරත්න මානවසිංහගේ ගුරුගෙදර යන අතරමඟ පද්‍ය පන්ති. ගුරුගෙදර යන අතරමඟ. හරි. ඒ කියන්නේ 11 වෙනි පිටුවෙන් තමයි අපි නතර කරේ. හරි නේද අපේ හඳුනේ මම? 11 වෙනි පිටුවෙන් නේද අපි නතර කරලා තියෙන්නේ? ඔව්. හරි. ඔව් සර්. හොඳයි. හරි. එහෙනම් අද අපිට කතා කරන්න තියෙන්නේ සමකාලීන සමාජ ගැටලු කවියා කොළඹ කවියේ කවියෝ යොදාගෙන තියෙන හැටි. එතකොට සමකාලීන සමාජ ගැටලු කිව්වට පස්සේ ප්‍රධාන වශයෙන්ම අපි එක කතා කරනවා අපේ හාමුදුරනේ මාතෘකා තුනක් ඔස්සේ. එතකොට එකක් තමයි ආර්ථික වශයෙන් සමාජය තුළ ඇතිවෙච්ච ගැටලු. ඒක එකක්. දෙක තමයි ධනපති පැලැන්තිය හමුවේ ගැටලු පැන නැගීම. ඊළඟට අනිත් එක තමයි අනවබෝධයෙන් මිත්‍යා මතවල ඇලී සිටීම. එතකොට ඔන්න ඔය කියන කාරණා ටික ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. චන්ද්‍රරත්න මානවසිංහගේ ඒක ලියන්නේ තියෙන සර්. ඒකද නෑනේ සමකාලීන සමාජ ගැටලු. ඔව් ඒකේ ආර්ථික වශයෙන් ගැටලු පැන නැගීම කියන එක ලිව්වේ නෑනේ අපි. ඒක තියෙන සර් සාගල පලන් සූරියගේ දීවරි ගීතය කියලා අපේ පොතේ තියෙන්නේ. හරි හරි. එතකොට එතනින් හම්බුනේ අපි පටන් ගන්න තියෙන්නේ. ඔව් සර්. හරි. අදින් අපේ හම්බුනේ මම හිතලා මෙයා ගන්නකම්. ඔය හට යනවා. චන්ද්‍රරත්න මේ තියෙන්නේ හරි. හරි. මේ හරි. එතකොට අපේ හාමුදුරනේ අපි චුට්ටක් කතා කරමුකෝ. මොකද අපේ හාමුදුරනේ? කීවෙනි පිටද? එන්නේ 11 වෙනි පිටුවේ. ටියුට් එකේ එන 11 වෙනි පිටුවේ. ඒ කියන්නේ තුන්වෙනි ප්‍රධාන ප්‍රශ්නය සමකාලීන සමාජ ගැටලු යොදාගෙන ඇති අයුරු. හරි. සමකාලීන සමාජ ගැටලු. සමකාලීන සමාජ ගැටලු. දැන් මේ සමාජ ගැටලු කියන ඒවා සාමාන්‍යයෙන් අපේ හඳුනන්නේ මිනිස්සුන්ට ස්වාභාවිකව සිද්ධ වෙන දේවල්නේ. දැන් එකක් තමයි හොඳට සල්ලි තියෙන හොඳට ආර්ථික පැත්තෙන් ශක්තිමත් වෙච්ච මිනිස්සයා රජෙක් වගේ ඉන්නවා. හැබැයි දුප්පත් වෙලා ඉන්න මිනිස්සයා මොකද වෙන්නේ? හැම වෙලේම කිසිම ශක්තිමත් භාවයක් නැහැ. ආර්ථික වශයෙන් ඊට පස්සේ සමාජයේ වශයෙන් කිසිම ශක්තිමත් භාවයක් එයාට ජීවිතය තුළ නැහැ. එයා හැම වෙලේම මෙයාට නම්‍යශීලී වෙලා තමයි ඉන්න තියෙන්නේ. ඒකට කවදාවත් මේ කියන කිසිේ පැලඳි මේ ධනවාදී ඔටුන්න ආර්ථික වශයෙන් ශක්තිමත් යයි සමත වෙච්ච ඔටුන්න කවදාවත් මෙයාට ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ මේ සමාජ ක්‍රමය අනුව. ඊළඟට අනිත් එක තමයි මෙයා අපි ගත්තොත් මෙහෙම දැන් උදාහරණයක් ගත්තොත් දැන් මෙයා සර්වව අපි කිව්වොත් අපේ හඳුනේ මෙයා කන කෑම වේලයි මෙයා කන කෑම වේලයි අතර ලොකු වෙනසක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේ සරල දෙයක් වයි මම කිව්වේ. එතකොට ඔන්න ඔය වගේ සමාජයේ තුළ ජීවත් වෙන මිනිස්සුන්ට සමකාලීනව පැන නැගිට ගැටලු කිහිපයක් තමන්ගේ තේමා බවට පත් කරගෙන කොළඹ යුගයේ කවින් සිය නිර්මාණ ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මේ සමාජ ගැටලු වලට පාදක කරගත් අවස්ථා තුනක් මම වහන්සේලාත් එක්ක කතා කරනවා. පළවෙනි එක තමයි අපේ හඳුරන්නේ
ආර්ථික වශයෙන් ගැටලු පණ නැගීම. දැන් සමහර මිනිස්සු ඉන්නවා දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක අපි නිකන් හිතලා බලමු. මම මේ කියන එකට වහන්සලා හැමෝම එකයි. මොකද පන්සල කියන තැනට 62ක් සම්බන්ධ වෙනවනේ. අනිවාර්යෙන් මාසෙකට. ඇයි ඒ 62ක් සම්බන්ධ වෙන්නේ? මොකක් හින්දාද? ගමේ ඉන්න මොන මිනිස්සයා පන්සලට ආවේ නැතත් 62ක් අනිවාර්යෙන් එන්නේ ඇයි? දානේ සර් දානේ අන්න කියන්නේ හරි දානේ ඔව් එහෙමයි. ඔබ වහන්සේලාගේ මේ ඔබ වහන්සේලාගේ මේ ආහාරමය අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න දානමය පින්කම් කරන්න 62ක් ගමේ ඇත්තු සම්බන්ධ වෙනවා දායකයි. හරිද? එතකොට ඒ නිසා ඔබ වහන්සේලාට මම මේ කියන කතාව ගැන හොඳ අත්දැකීමක් තියෙනවා. ඔය දානේ කියන මිනිස්සු අතර දානේ කියන මේ උපාසක උපාසිකාව අතර විවිධ ස්තර තියෙනවා. විවිධ ස්තර තියෙනවා. සමහර වෙලාවට අපිට හිතෙනවා අනේ මේ කමන්න එහෙනම් දානේ ඕනේ නැහැ. දානේ ගේන්න එපා මේ අහවල් දවසේ අපිට දානෙකට වඩින්න තියෙනවා කියලා ඔබ වහන්සේලා කියාගෙන හැබැයි සමහරලාට ඔබ වහන්සේලා මොන හරි එක වෑංජනයකුත් එක්ක හාල් ඩිංගක් ලිපේ තියාගෙන දානේ වළඳනවා ඇති. එහෙම දැන් තියෙනවා. නැත්තේ නෑ. එතකොට ඇයි එහෙම ඔබ වහන්සේලා මානුෂීය වෙන්නේ? ඔබ වහන්සේලා දන්නවා ඒ ගෙදර ළමයි 3 දෙනෙක් ඉන්නවා. ඒ ගෙදර ඒ මාමා හරි නැන්දා හරි දාන ටික සූදානම් කරනවා නම් එක දිගටම දවස් 3-4ක් වැඩට යන්න ඕනි. හාමුදුරනේ ගෙදර සම්බෝලය බතුයි කෑවට දානි ගේනකොට ඒකට මොන හරි මේ අනුතරමේ එළවලු වර 3ක් හරි උයාගෙන ඉන්න තමයි අපේ අය සූදානම් වෙලා බලාපොරොත්තු වෙමින් ඉන්නේ. එතකොට ඒකට අවශ්‍ය පරිසරය නිර්මාණය කරගන්න සමහර වෙලාවට දවස් 3-4ක්වත් එක දිගට වැඩට යන්න ඕනි. තල්ලු කඩන ගෑනු කෙනෙක් නම් වැස්ස කියලා බලන්න බෑ. එයා දවස් 3ක්වත් එක දිගට වැඩට යන්න ඕනි. එහෙම නොගියොත් එහෙම යාට අර 62 සමාජිකයෙක් බවට පත් වෙන්න පුළුවන් කමක් නැති වෙනවා. මේක තමයි ජීවිතයේ ඇත්ත කතාව. ජීවිතයේ යථාර්ථය මේක තමයි. එතකොට තව සමහරව ඉන්නවා ඒක මහා ලොකු දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ඒක සාමාන්‍ය දෙයක්. දානේ පූජා කරනවා කියන එක සාමාන්‍ය දෙයක්. මම මේ ඔබ වහන්සේලා සම්බන්ධ වෙන උදාහරණයක් ගත්තා. ඒකයි මේක පැහැදිලි කරගන්න. එතකොට අන්න බලන්නතර එකිනෙකට දවස් 3ක් විතර එක දිගට මේ වෙනුවෙන්ම යම් මෙහෙයක් සිද්ධ කරන්න වෙනවා. ඒ ගෙදර ඉන්න මාමට වැඩට යන්න බැරි වුණොත් එහෙම අනේ දාන විවා ගන්න විදිහක් නැහැ. ඇයි? වැඩ කරන තැනින් පඩි දීලා තිබුණ නැතුණා නම් එළවලු ඩිංගක් ගේන්න විදිහක් නැති වෙනවා. එතකොට ගෙදර තියෙන වාතාවරණය මොන වගේ වුණත් ඒ ගෙදර තියෙන වාතාවරණය පන්සලට දාන ටික ගේනකොට එයා හදාගත්තේ නැහැ. ගේන්නම බැරිම වුණොත් ඇවිල්ලා අනේ ඇස් දෙකේ කඳුළු පුරෝගන තමයි මතක් කරන්නේ අපේ හාමුදුරනේ අපිට දාන ගේන්න විදියක් නැහැ මේ පොඩි ගැටලුවක් ආවා කියලා. ඒත් ආර්ථිකමය ගැටලුවක් කියලා කවදාවත් කිසිම කෙනෙක් කැවිලා කියන්නේ නැහැ. කිසිම කෙනෙක් කියන්නේ නැහැ. අපේ හාමුදුරනේ ඔන්නෝව තමයි අපිට තියෙන සමාජ ගැටලු. සමාජ ගැටලු ආර්ථික වශයෙන්. එතකොට තව සමහර කට්ටියක් ඉන්නවා සමාජය තුළ හම්බ කරලා සල්ලි උයලා කෑවත් සල්ලි සුප් හදලා බිව්වත් සල්ලි වලින් ෆෘට් සලාඩ් හදලා කෑවත් සල්ලි වලින් ජූස් බිව්වත් ඒ මිනිස්සුන්ට සල්ලි වලින් කවදාවත් අගහිඟකමක් නිර්මාණය වෙන්නේ නැහැ. එහෙම වාසනාවන්ත චරිතත් මේ සමාජය තුළ ඉන්නවා. හැබැයි අපි අද කතා කරන්නේ සමකාලීන වශයෙන් සමාජ ගැටලුවක් වෙලා තියෙන එක පැත්තක් ඒ තමයි ආර්ථිකය පැත්තෙන් පැන නගින ගැටලු කියන මාතෘකාව. දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම අපිට හම්බෙනවා හරි ලස්සන පද්‍යමන්තියක් අඳුර අපේ දුක නිවාවි. කාගේද අපේ හඳුරේ අඳුර අපේ දුක නිවාවි? දැන් මම එදා කෝ ওই ටික මතක් කරගන්න පාඩම් කරගන්න කියලා. කාගෙද බලමු? අඳුර අපේ දුක නිවාවි. ගුණදාස අමරසේකරගේ. බොහෝම හොඳයි අපේ හඳුනේ. ගුණදාස අමරසේකර ශූරින්ගේ තමයි අඳුර අපේ දුක නිවාවි. එතුමා කියනවා ගල් කරත්තෙත් එක්ක ගොඩා බැඳගෙන උදේ පාන්දර ගියාම හවස් වෙලා ගෙදරට එන කොයි වෙලේද කියලා බලාගෙන ඉන්නේ කියලා. ඇයි එහෙම හිතන්නේ? ඇයි එහෙම කියන්නේ? පොල්ලෙලි ටිකක් අදින්න ගියොත් පොල්ලෙලි ටික අදින්න සිද්ධ වෙනවා. ඊට පස්සේ දර ටිකක් අදින්න උනොත් ඒ ටික අදින්න සිද්ධ වෙනවා. හැබැයි ගොනා තමයි බර ඇදගෙන යන්නේ. ගොනා තමයි කරත්තේ ඇදගෙන යන්නේ. හැබැයි ගොනායි එතන ඉන්න පුද්ගලයා දෙන්නම ඒකට එක හා සමානව මහන්සි වෙනවා. ඒකෝට අනිත් එක තමයි ගොනා බැරි බර ගාතේ අදිනකොට ගොනාගේ ස්වාමියාට මොනතරම් මානසික වේදනාවක් ඇති වෙනවද? දැන් ඇත්තම කතාව වුණොත් පිට කෙනෙක් ලෙඩ වෙලා ඉන්නවට වැඩිය තමන්ගේ කෙනෙක් ලෙඩ වෙලා ඉන්නවා කියලා දැනගත්තම අපේ හදවතට දැනෙන වේදනාව අපේ හදවතට දැනෙන අනුකම්පාව එතකොට ගුණදාස අමරසේකර මහත්තයා
හරි අපූර්වට ඔය අඳුර අපේ දුක නිවාවේ කියන පද්‍ය පන්තිය තුලින් ඔය මිනිස්සුන්ගේ ආර්ථික පැත්ත හරි අපූර්වට විවරණය කරලා තියෙනවා. ඊට පස්සේ සාගර පලන්සූරිය කවියාගේ දීවරී ගීතය ගත්තොත් එහෙම දීවරී ගීතේ තමන්ගේ මිනිහා යනවා මුහුදු රස්සාවට පට රෑ වෙලා තමයි මුහුද යන්නේ. බිරිඳ ගෙදර තනියම. එතකොට එයා කාන්තාවක් විදිහට මෙයා කල්පනා කරන අවස්ථා කීපයක්. එකක් තමයි මුහුදේ රැල්ලත් එක්ක මුහුදේ වතුරත් එක්ක ඊට පස්සේ මේ ස්වාභාවික කරදරත් එක්ක මූණට මූණ ගැටිලා එළි වෙනකොට ගෙදර ඉන්න බලාපොරොත්තුවෙන් ඉන්න ස්වාමියාගෙන මෙයා අනන්තවත් සිත. එතකොට බිමට පොල් කොළ පැදුර දාලා පොඩි යහුදි තුන් දෙනා නිදි කරවගෙන එයාලගේ ඔළුව අතගගා එතන ඉඳන් ඒ දරුවෝ ගෙනත් හිටන අවස්ථා තියෙනවා. ඔය අවශ්‍යතකොට මෙයා කාන්තාවක් කියලා කියන්නේ වඩා සුරක්ෂිත විය යුතු චරිතයක්. මහා ධවල මන්ද මේගොල්ලන්ගේ නිර්මාණය කරලා තිබුණේ නැහැ. පොල්ලතු පළවල තිබුණේ. එකපාරක් පයින් ගැහුවනම් දොර කැඩෙනවා. දොරට පයින් ගැහුවනම් දොර වීසින අංකාර ලෝකෙ. පොල්ලතු වයින් දොරවල් හදලා තියෙනවා. ඒ නිසා ගේ වටේ මොනවා හරි අඩි සද්දයක් ඇහුනොත් මෙයාගේ හිතේ নানা ප්‍රකාර සිතුවිලි වලින් චකිතයක් ඇති වෙනවා. අසරණකම. ඇයි මේ අසරණකම නිර්මාණය වුනේ? ඒ කාන්තාව ඒ විදිහට නිදාගෙන ඉන්නකොට AC කාමරයක් ඇතුලේ කිසිම ප්‍රශ්නයක් නැතුව ගේ මුළු හතරට CCTV 4ක් හයි කරලා පිටියක් විතර ලොකු ස්ක්‍රීන් එකක් හයි කරගෙන සැපට ඇඳේ නිදාගෙන ඉන්න ගමන් අර මේ ස්ක්‍රීන් එකෙන් ගේ වටේ සිද්ධ වෙන දේවල් බලන්න පුළුවන් කාන්තාවකුත් ඔය ඇසේ සමාජයේ නිදාගෙන නැද්ද? නිදාගෙන ඉන්නවා. ආන්න බලන්න මිනිසුන්ගේ අපේ හඳුනේ වෙනස්කම්. ඒ නිසා මෙන්න මේක තමයි සමාජ ගැටලුව. එතකොට මෙන්න මේ ආර්ථිකයේ පැත්තෙන් මිනිස්සුන්ට පැනගෙන ගැටලුවක් නිසා තමයි මිනිස්සු මේ තරම් අනන්තව දුක් විඳින්නේ. ආන්න ඒව තමයි අපේ කවියෝ මාතෘකාව බවට පත් කරගත්තේ. ඒකේ පළවෙනි මාතෘකාව විදිහට අපි තෝරගන්නවා සාගර පලන්සූරිය කවියාගේ දීවරී ගීතය පද්‍ය පන්තියෙන් එක උදාහරණයක්. හරි. අපි එහෙනම් ඔය කවිය උත්තන්ට ලියාගමු අපේ හඳුනේ. හරි. ඔබ වහන්සේ ඉස්සෙල්ලාම ලියා ගන්නකො. අකුරක දෙකක පොඩි වෙනස්කමක් තිබුණා පොඩ්ඩක් මතක් කරන්න අපේ හඳුනේ උත්තර. ඒ කියන්නේ 46 වෙනි පිටුව. සර් නගින වාදන වේනේ නගින වදනේ සර්. ඔව් හබලට ඔබේ සවි බල අත රිදෙනවද? ඔරුකඳ උඩින් දල රළ පෙළ නගිනවද? සංඥකෙනවා සීතල සුළඟ රළුවට ඇඟ වැඩවද? හිමියනි වෙහෙස නිදිමත දෙක නෑ සර්. ඔව් හරි. දෙවනි නගින වාද නෙමෙයි. සෝරි මේ නගින වාද නෙමෙයි නගින වද. හරි බොහොම ස්තුතියි ඔබ වහන්සේට ඒක පෙන්වලා දුන්නට. නගින වද කියන වචනේ තමයි එතනට දාගන්නවා.
හරි ලියාගත්ත ගමන් කියන්න අපේ හඳුන්නේ. ඉවරයි සර්. ඉන්න හරි සර්. හරි. ලියන්න ඉවරයි ලියාගන්න සර්. අපේ හඳුන්නේ ලියාගන්න. හරි. ඉවරයි සර්. තව ලියන අපේ හඳුන්නේ ඉන්නවද? ඔව් සර් පොඩ්ඩක් ඉන්න. හරි. ඔව් සර්. හරි ලියාගන්න අපේ හඳුන්නේ. හරි සර්. හරි. එතකොට දැන් මේ කාන්තාව අපූර්ව සංකල්පයක් නිර්මාණය කරගන්න. දැන් මෙයා ගෙදර ඉන්න ගමන් හිතනවා. දැන් ඔබ වහන්සේලා මහාන වෙන්න පන්සලට ආපු මුල් දවස්වල යම් කාල සීමාවක ඔබ වහන්සේලා පන්සලේ කටයුතු ටික පුරුදු වෙලා පැවිදිභාවයට පත් වෙනවා. එහෙන් පැවිදිභාවයට පත් වෙලා ඔබ වහන්සේලා නවක සාමණේර ස්වාමීන් වහන්සේ නමක් විදිහට හා පුරා කියලා ගෙදර වඩිනවා. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා අම්මා තාත්තා පින්න බාරකාරයෝ හම්බෙලා ඊට පස්සේ ඔයාස ඥාති ගෙවල වල වැඩම කළා යනවා. ඔය ගෙවල වල ගියාම ඔය මිනිස්සු අහන එක ප්‍රශ්න ටික. හොඳයිද? පන්සල හොඳයිද? කොහෙද දැන් පිරිවෙන් වඩින්නේ? ලොකු හඳුරු සැරයිද? දානෙම ගැටලුවක් නැහැ ඔක්කොම හම්බෙනවා. ඉතින් ඔබ වහන්සේලා මොකද කරන්න ඕන? අර අහන සියලුම ප්‍රශ්න වලට දඩ ගාලා මොකද කරන්න ඕන? උත්තර දෙන්න. ඔබ වහන්සේලා උත්තර දෙන්න. ඊට පස්සේ පාන්සලට වෙලා කල්පනා කරනවා. අන්න අර මෙහෙම ඇහුවා. අර මෙහෙම ඇහුවා. අර ගොල්ලෝ මෙහෙම ඇහුවා. කියලා අපි එක දේවල් කල්පනා කරගන්න. එක දේවල් අපි කල්පනා කරනවා. එතකොට සමහරවිට අපිට හිතෙන්න පුළුවන් ඈදීනේ. අර මිනිස්සුත් එතකොට අද කල්පනා කරනවෙත් ඒක තමයි මම ගැන. මේ මිනිස්සුත් හිතන්නේ ඔබ වහන්සේලා ගැන. එතකොට එදා පුංචි කොළු ගැටයක් වෙලා ඉන්න කාලේ පාරේ තොටේ ටයර් එක පෙරලගෙන ඇවිදිනකොට ඇලෙතුලේ පීන නානකොට වෙල්යායේ බැට් එකයි බෝලේ අරගෙන සෙල්ලම් කරනකොට ඊට පස්සේ වැරදි වැඩ කළා බැනුම් අහනකොට අනේ දැන් මොන තරම් ස්වරූපයකින් නැස්සලා දැන් මොන තරම් සංයමයකින්ද උන්වහන්සේ ඉන්නේ මේ වගේ අපූර්ව සංකල්ප ටිකක් මේ මිනිස්සු ගෙවල් වල නිර්මාණය කරගන්නකොට ඔබ වහන්සේලා පන්සලේ ඉඳන් නිර්මාණය කරගන්නවා අනේ ඩාමට බැනපු නෙන්දාද මට දන ගහලා වැන්න යකා වගේ එන මාම්මා මට අර දන ගහලා වැන්දනේ කියලා ඔබ වහන්සේලා හරි අපූර්ව සංකල්පයක් නිර්මාණය කරගන්නවා සමහර හීනුනුත් පේනවා ආය පාරක් ගෙදර වගේ ආන්න බලන්න. එතකොට මොන තරම් තත්ත්වයක් කියන චරිතයක්ද බලන්න මේ චරිතේ. මොන තරම් චරිතයක් තියනවද බලන්නකො. ගමක් නියෝජනය කරන්නේ කවුද? කවදාවත් උප්පැන්නේ තියෙන නම වෙනස් කළා ගමක නමක් දාන මේ ලෝකෙ වෙන කිසිදු චරිතයක් ඉන්නවද නැහැ. ඒ නිසා ඒ තරම් උත්තරීතර චරිතයක් තමයි ඔය මේ මහානකම කියලා කියන්නේ. එතකොට මට කියන්න ඕනේ අපේ අහඳුරනේ මේ කාන්තාවත් ඔන්න ඔය වගේ. දීවරී ගීතයේ ඉදිරිපත් කරන සාගර පලන්සූරිය කවියාගේ පද්‍ය පන්ති ඇතුලේ ඉන්න මේ ගෑනු කෙනත් ඔන්න ඔය වගේ තමයි විවිධ සංකල්පනා නිර්මාණය කරගන්නේ. මෙයා ගෙදර ඉන්න ගමන් දැන් නිදාගෙන ඉන්න ගමන් මෙයා හිතනවා මොකද්ද හිතන්නේ? තමන්ගේ ස්වාමියා අනේ හබල් ගහ දැන් ඔරුව පැද දැන් මහ මොහොතේ යනවා එහෙට මෙහෙට මාළු වල කරන්නේ පව් වැඩක් තමයි. හැබැයි ජීවත් වෙන්න ඕන නිසා. එතකොට මේ කාන්තාව හිතනවා තමන්ගේ ස්වාමියා මේ වෙනකොට මොන දේවල් කරනවද? කීතල පින්න ඇවිල්ලා ඇගේ හිරිගඩු කොච්චරනම් මේ පිරිලැද්ද? බඩගින්න කොච්චර දැනිලාද? ඒ වතුර ටිකක්වත් බොන විදියක් නැහැ හබල අතාරින්න බැරි හින්දා. මොන තරම් අපහසුතාවයකටපත් වෙලාද? ඒ නිසා මේ කාන්තාව අහනවා මේ තමන්ගේ ස්වාමියාගෙන් ගෙදර ඉඳන් මනසේ සංකල්පයක් නිර්මාණය කරගෙන හබලට ඔබේ සවි බල අත රිදෙනවද? උරු කඳ උඩින් දල රළ පෙළ නගිනවද? සීතල සුළඟ රළුවට ඇඟ වැදෙනවද? හිමිය නිවෙස නිදි මත දෙක දැනෙනවද? එතකොට මේ ගෑනු කෙනා ගෙදර ඉඳන් අහන්නේ මිනිස්සයාගේ
අදන WhatsApp වලින් කෝල් එකක් අරගෙන වීඩියෝ කෝල් එකක් කරගෙන අහන්න පුළුවන්. මේ බාන රැල්ලක් එනවා මේ ඕ මුඩින් යනවා කියලා පෙන්වන්න පුළුවන්. මේ තල්මහික් යනවා කියලා පෙන්වන්න පුළුවන්. ඉතින් අද කාලේ එහෙම තිබුණාට ඒ කාලේ එහෙම තිබුණේ නැහැ. ඒ නිසා අපේ අඳුන හිත් වලින් තමයි මේ මිනිස්සු සම්බන්ධතාවය නිර්මාණය කරගත්තේ. අන්න හරි. ඒතකොට ඇයි එහෙම වුනේ? එහෙම වුනේ මේක සමාජ ගැටලුවක් හින්දා නැති එකාට නැත්තටම නැහැ. තියෙන එකාට වැහෙන්න තියෙන සමාජයක් නිසා. අන්න ඒක තමයි සාගර පළන්සූරිය කවිය දැක්කේ. ඒ නිසා මෙයා එක තැනක හරි අපූර්ව කවියක් ඉදිරිපත් කරන මෙන්න මෙහෙම උදාහරණයක් නොදුන්නට මම ඒ කවිය මෙතනදී යොදා ගන්නවා. අපේ හඳුන වහන්සේලාට මේක තවත් පැහැදිලි වෙන කවිය කියනවා. ඔබ මහා මොහොත මැද තනියම වෙසෙන කල සිහියට නැගෙනු ඇත මෙහි මහා නිදන පැල හිමියනි ඔබට මගේ හදවත මිහිරි කළ සැනසුම තිබේ මේ පොල්ලතු කුටිය තුල. මෙයා මොකද කියන්නේ? මෙයා කියනවා ඔයා මහා මොහොතේ තනියම හිටියට හැම වෙලේම මට මේ පැල ඇතුළේ ඉන්න ගමන් මට ඔයාව තමයි මතක් වෙන්නේ. ඒ නිසා කවිය කියනවා මේ කාන්තාව කියනවා ඒ නිසා මගේ මේ හදවත තුළ මිහිරි ස්වභාවයක් ඇති කරලා මම මේ ජීවත් වෙනවා. ඒ නිසා අපි දෙන්නට ඕන හැටියේ නිදහසක් මේ පොල්ලතු පැල තුළ තියෙනවා කියන එක තමයි මේ කාන්තාව අදහස් කරන්නේ. ඒතකොට බලන්න අපේ ආදුනේ මේ අපි මේ කතා කරන මේ තප්පරය තුළ මේ විනාඩිය තුළ මේ මානසිකත්වයෙන් ජීවත් වෙන චරිත කොච්චරනම් ඇද්ද? ඒ නිසා ඒක කාලීන සමාජ ගැටලුවක් විදිහට හරි අපූර්වට එතකොට අපේ සාගර පළන්සූරිය කවිය බොහොම ලස්සනට යොදාගෙන තියෙනවා. හරි අපි යනවා එහෙනම් තවත් උදාහරණයකට. මොකක්ද උදාහරණේ? ගුණදාස අමරසේකරයන්ගේ අඳුර අපේ දුක නිවාවේ පද්‍ය පන්තියට. හරි ඔකේ තියෙන පුංචි උදාහරණයක්. සර් ඔව් අපේ හඳුනේ. ලියාගන්න සර්. ඔව් මේක ලියාගත් සර් පළවෙනි එකේ උදේ හිටන් නව් කට්ටේ උඹව ගියන්න නෙවෙයිනේ සර් කියන්නේ නේද? අන්න හරි. උඹව තියන් මැඩෙව්වට. හොඳයි. සෝතුපත් බලන්නත් අපි පොඩි හඳුනනමක් ඉන්නවා. ආන්න එහෙම ටක් ගාලා දැක්කොත් කියන්න. එතකොට මොකද ඔය ලියාගන්න කවිය සමහරට පාඩම් කරගත්තොත් නෙමෙයි පාඩම් කරගන්න එපා. එතකොට වැරදියටනේ පාඩම් හිටින්නේ. ඒතර මටත් එක දැනුම් ගන්න වෙනවා. දාන්න අර සර් දුන්නේ මෙහෙමනේ කියලා. Sir. Excuse me, sir. Again. Sir. එනවා අපේ හඳුනේ කියන්නකෝ. Sir අර වැරදිච්ච තැන කොතනේ sir? අපේ හඳුනේ මෙන්න මෙතන. උඹව ගියන් කියන තැන අපේ හඳුනේ තියන් කියලා එනෝනේ. උදේ හිටන් අවු කට්ටේ උඹව තියන් මැඩෙව්වට. Sir. ඔව් අපේ හඳුනේ. ගුණදාස අමර සේකරගේද සේකරගේද? ඕන්න තව එකක් තියෙනවා. බොහොම හොඳයි අපේ හඳුනේ. ගුණදාස අමරසේකරගේ. ගුණදාස අමරසේකරගේ අඳුර අපේ දුක නිවාවි. සාමාන්‍යයෙන් ඒක හොඳ ප්‍රශ්නයක් අපිට මේ කියන්නේ ඒක මේ ලොකු කතන්දරයක් කියනවා එතන. සාමාන්‍යයෙන් අපේ හඳුනේ අපිට පුරුදු වචන තියෙනව නේද? දැන් ඔය සමහරලාට බොහන්සලා දැකලා ඇති ඔය Facebook එකේ ඔය වගේ ඒවා සමහරලාට කමෙන්ට් මේ සමහර පෝස්ට් හදලා දාලා තියෙනවා.
මේක මොකද්ද කියලා. එතකොට අපි අර කටවහරට පුරු වෙච්ච වචනයක් නිසා අපි ඒක කියාගෙන යනවා. දැන් මේකුණත් ඇත්තරම කුණදාස සමරසේකර ගියේ කියලා අපි කාටවත් අහුන්නේ නැහැ. ඇයි ඒ නම අපිට කටට හුරු නිසා. නුහුරු වචනයක් වුණොත් තමයි අපිට ටක් ගාලා අහුවෙන්නේ. ඒ නිසා හොඳ අවධානයක් තියෙනවා ඒක කියපු අපේ හාමුදුරුවන්ට. හරි බොහොම ස්තුතියි ඔබ වහන්සේට. හරි ලියාගත්ත ගමන් කියන්න අපේ හඳුන්නේ. හරි සර්. හරි සර්. හරි තව ලියන්න අපේ හඳුරෝ ඉන්නවද? හරි සර් ලියාගෙන ඉවරයි. අපේ හඳුනේ තප්පරයක් ඉන්නවම. හරි. මෙතන ඉන්නවද අපේ හඳුනේ ගිය සතියේ සම්බන්ධ නොවී අදම සම්බන්ධ වෙච්ච අපේ හඳුරු කවුරු හරි? ඉන්නවා සර්. හරි හරි එහෙනම් ගැටලුවක් නැහැ. මොකද නැත්තම් ගියේ සතියේ කතා කරපු සමහර පද්‍ය කවි තියෙනවා ඊට කිමුණොත් එහෙම මේ අර මං එදා අපි අන්තිමටම කරේ ඒකනේ. ලියපු කවිය එකෙන් බලාගෙන මම ලියන්නේ කියලා නේද? ඒක සාර්ථක වෙන්නේ නැහැ මොකද අලුතින් සම්බන්ධ වෙච්ච හඳුරු වෙන්නේ. හරි ඒක ගැටලුවක් නැහැ. එතකොට ඔන්න ගුණදාස අමරසේකර කියනවා උදේ හිටන් අවුකට්ටේ උඹ තියන් මැඩෙව්වට උඹේ හිතට අමාරු දේ කියාපන්කෝ දැන්වත් මට. එතකොට උදේ ඉඳන් උඹට දෙන්න පුළුවන් උපරිම වදවන් දුන්නා. නොසෑහෙන්න වද වේදනා දුන්නා. හැබැයි උඹේ හිතට ලොකු දුකක් ඇති. ඒත් මට කරන්න දෙයක් නැහැ. මේක තමයි අපේ ජීවිතේ. මේක තමයි අපේ ජීවිතේ යථාර්ථය. මේක තමයි අපේ ජීවිතේ ඇත්ත කතාව. නානක සර් වේටින් රූම් එකේ පොඩ්ඩක් ඉන්න බලන්න කියන්නකෝ. මොකද අපේ හඳුනේ? වේටින් රූම් එකේ අපි පොඩි හඳුරු දෙන්න ඉන්නවා. පොඩ්ඩක් බලන්න කියන්නකෝ. වේටින් රූම් එක පොඩ්ඩක් බලන්න. මට ලොග් වෙන්න බලන කොට මගේ පිරිවෙනේ පොඩියට ලොග් වෙන්න බෑ. පොඩ්ඩක් බලන්නකෝ. අපේ හඳුනේ මොන ළමින්ද නැහැ ඉන්නේ. හරි. එතකොට මේ ඊට පස්සේ මෙයා කියනවා කර්මය තමයි පරිසම් දෙන්නේ අපගේ මේ විදිහට බුදුහාමුදුරුවෝ කිව්වේ ඒක තමයි දුක නිවන්නේ. එතකොට එයා එතන පොඩි ධර්මානුකූල කතන්දරයක් කියනවා. අපේ වචනෙන් අපි සරලව කිව්වොත් එහෙම. මොකද්ද කියන්නේ? කර්මය තමයි පරිසම් දෙන්නේ අපගේ මේ විදිහට. එතකොට අපි විශ්වාස කරනවා ගියාත්මේ අපි පව්වැඩ කරා නම් මේ ආත්මේ අපිට දුකින් දින සිද්ධ වෙනවා කියලා. එතකොට බුද්ධ දේශනාවට අපි පිළිගන්න දෙයක් තමයි ගියාත්මේ ප්‍රාණඝාත සිද්ධ කරා නම් මේ ආත්මෙදී අනිවාර්යෙන් මේ අඩුවේ ආයුෂෙන් මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා කියලා. අන්න ඒ වගේ සංකල්පනා කවිය මෙතනදී හරි අපූර්වට උදාගෙන දෙනවා. එතකොට අපි ආඳුනේ අපිට මෙතනින් පැහැදිලිවම පේන දෙයක් තමයි මොකක්ද? කාලීන ගැටලුවක් විදිහට කාලීන සමාජ ගැටලුවක් විදිහට
මොකක්ද යොදාගෙන තියෙන්නේ? ආර්ථික වශයෙන් මිනිස්සු බොහෝන දෙන දුක්ඛිත අවස්ථාවක් විදිහට කවියා අඳුර අපේ දුක නිවාවි කියන පද්‍ය පන්තිය තුලින් නිරූපණය කරලා තියෙනවා කියන එක. හරි. එතකොට අපි යනවා එහෙනම් ඊළඟ කතන්දරයට. මොකද අපි හඳුනේ ඊළඟ කතන්දරේ? ධනපති පැලැන්තිය හමුවේ ගැටලු පැන නැගීම. අන්න හරි. ධනපති පැලැන්තිය හමුවේ ගැටලු පැන නැගීම. හරි. අපි එකට පුංචි උදාහරණයක් දෙන එක ලියාගෙන අපි ඉඳලා කතා කරමුකෝ. මේක ලියා ගන්න ඕනේ සර්. ඔව් ලියා ගන්න අපේ හඳුන. ස්ක්‍රීන් එකට මම පද්‍ය පන්තිය දාපන් අනිවාර්යෙන් ලියා ගන්න. මොනිකා රුවන් පතිරණගේ ලෙච්චි ගේමේ ලෙච්ච මීගේ සිතුවිල්ලක් පද්‍ය පන්තිය. සර් සිතුවිල්ලක් නේ සර්. ඔව් ආන්දර ඒක තමයි මම හිතන්නේ කිව්වේ සිතුවිල්ලක්. සර් අපේ ආන්දරේ කියන්නකෝ. ඔය ලෙච්චි ගේ කියලා නේ සර් තියෙන්නේ. ඔව් ඒක තමයි මම කිව්වේ. ඔව් ලෙච්ච මීගේ කියලා එන්නත් ඕනේ මෙතන සිතුවිල්ලක් කියලා එන්නත් ඕනේ. හරි එතකොට ඒක හොඳයි මොකද මේ සාහිත්‍යයත් එක්ක මේ ව්‍යාකරණ ටිකත් කරනවා එතකොට සදොස් දැන් නිදොස් කරන්නේ. හරි සර්. හැමෝම හාමුදුරුවෝ ඉවරද? තව ලියන අපේ හාමුදුරුවෝ ඉන්නවද? හරි ලියා ගන්නකෝ. අපේ හාමුදුරුවෝ පැහැදිලි නෑ ඔබ වහන්සේ ආපු එක. සර් එයා කිව්වේ මේ තාම ලියනවා කියලා. හරි අපේ හාමුදුරනේ බොහොම ස්තුතියි. හරි සර්. හරිද අපේ හාමුදුරනේ ඔක්කොම හාමුදුරුවෝ? හරි සර්. හරි. හරි සර්. හරි. ඔය කවිය ගැනත් එදා අපි කතා කරා මම පොඩ්ඩක් මතක් කරන්න. ඕකේ ඒ කියන්නේ අපේ ප්‍රශ්නෙට අදාළ කරගන්නේ කොහොමද කියලා අපි ඕක විශේෂයෙන්ම අපේ හඳුනේ දැන් ඔතන තියෙන ආර්ථික ගැටලුව සමා වෙන්න මේ ධනපති පැලැන්තිය හැමුවේ ගැටලු පැන නැගීම කියන මාතෘකාවට අපි යොක් ගන්නේ. දැන් මෙතන කියන්නේ හරිම දුක්බර දුක්ඛිත කතාවක්.
මම ඒක කෙටියෙන් කිව්වොත් එහෙම එතන තියෙන මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. දැන් ඔය දලු කඩන කාන්තාවට අපි කියනවා මොකක් කියලාද? එදා අපි කතා කරපු හාමුදුරුවෝ මට උත්තර දෙන්න බෑ. ලෙච්චමි. ලෙච්චමි. ඒ කුඩේ පිටේ බෙදන් නොබේනවා කන්ද උඩි හුඟ කලකට පස්සේ දැක්කේ ලෙච්චමි කියලා ප්‍රෙඩි සිල්ලා මහත්මයා කියනවා. එතකොට මේ ලෙච්චමි කියන චරිතය නිර්මාණය වෙන්නේ අපේ හාමුදුරුවනේ මේ කඳුකර පළාතත් එක්ක ප්‍රධාන වශයෙන්. එතකොට මේ කඳුකර පළාතත් එක්ක තේදලු නෙලන්න යන කාන්තාවට තමයි ලෙච්චමි කියන අනර්ථ නාමයෙන් අනර්ථ නාමයෙන් හඳුන්වනු ලබන්නේ. එතකොට මේ වත්තේ ඉන්නවා ප්‍රධාන වශයෙන්ම කංකානම් කියලා කෙනෙක්. කංකානම් මහත්තයා. එතකොට එයා තමයි ඔය වත්තේ දලු කඩන කාන්තාවන් පාලනය කරන කෙනා. ඔයා අර මේ අර පේලියට යන්න. ඔයා මේ පේලියට යන්න. ඔයා අර කාණුවෙන් පල්ලෙහාට කාඩන්න. එහෙම කියලා අර මේක පොඩ්ඩක් හැන්ඩල් කරන කෙනා තමයි කංකානම් කියලා කියන්නේ. එතකොට මෙයා යටත් වෙලා ඉන්නේ අපේ ආදරේ වත්තේ මහත්මිය. කියන්නේ මෙයාට කියන වත්තේ මහත්තයා කියලා. ඒතර මෙයා යටත් වෙලා ඉන්නේ කෙලින්ම තේවත්ත අයිති විච්ච කෙනාට අපි කියනවා බංගලා. තේවත්ත තියෙන්නේ බංගලාවේ. බංගලාවේ වත්තේ. පැහැදිලිද මං කියන එක? එතකොට බංගලා මෙහෙම මෙතන තියෙනවා නම් මේක වටේ තමයි මේ වත්ත තියෙන්නේ සම්පූර්ණයෙන්. හරිද? ඒතර බංගලාවේ සීමාව මේක තමයි තනිකර තේවත්ත තියෙන්නේ. එතකොට මේගොල්ලන්ට කවදාවත් වැඩ නැති වෙන්නේ නැහැ. ඇයි? සාමාන්‍යයෙන් අක්කර ගානක් මේ තේවතු තියෙනවා. අක්කර ගාන. එතකොට සාමාන්‍යයෙන් මේ කාලේ කඩාගෙන ගිහිල්ලා අර දුටුගැමුණු කුමාරයා අර මොනවද මේ හූසල්බත් කෑව කියන්නේ ගුලි කළා. පළවෙනි ගුලිය හදලා වෙල්ලා ඔහොම ගුලි කරගෙන ගිහිල්ලා අන්තිම ගුලිය කාට යනකොට මුලින්ම හදපු ගුලිය නිමුණා කියනවනේ නේ. රස්නේ අඩු වුණා කියනවනේ යන්නේ වගේ. එතකොට මේ කාලේ අපේ හාමුදුරුවෝ දරුණු නෙල්ලලා ඉවරලා මේකට එනවා 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 මේකට එනකොට ඔන්න මේකේ ආයේ මොකද්ද වෙලා තියෙන්නේ? දලු හැදිලා. ඊට පස්සේ මොකද කරන්නේ? ආයෙත් මේක තමයි මෙයාලගේ දෛනික චක්‍රය. එතකොට ඒ දලු කඩනයට අපි කියනවා මොකක් කියලාද? ලෙච්චමි කියලා. ඊට පස්සේ මේ සියලුම අයිති වෙච්ච කෙනාට අපි කියනවා බංගලාවේ මහත්තයා කියලා. මොකද්ද කියන්නේ? බංගලාවේ මහත්තයා. එදා මං කිව්වේ බංගලාවේ මහත්තයා තින් කියලා. වෙච්ච වැරද්ද බංගලාවේ මහත්තයා හෝ කංකානම් මති. ඔය දෙන්නගෙන් කාගේ හරි අතින් මේ දලු කඩන එක ලස්සන කාන්තාවක් ඉන්නවා. මේ කාන්තාව දූෂණය වෙනවා. වරේ කෙනෙක් අපි හිතමුකෝ මේ බංගලාවේ මහත්තයා අතින් කියලා. ඒ කියන්නේ කවිය කියවගෙන යද්දී අපිට වැඩිම අවධානය යොමු වෙන්නේ මේ බංගලාවේ මහත්තයා ගැන තමයි. එයා මේ වැඩේ කරා කියලා. එතකොට මේ කාන්තාව දූෂණය කළ මේ කාන්තාවට දරුවෙක් ඉපදෙනවා. දරුවෙක් හට ගන්නවා. ඊට පස්සේ මේ දරුවා හටගත්තට පස්සේ මේ දරුවා මරණව හෝ මැරෙනවා. ওই දෙකෙන් එකක් වෙනවා. ඒතර කවිය සාමාන්‍යයෙන් අපිට කුතුහලයකුත් මෙතන ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා ස්ථිර වශයෙන්ම කවිය කියලා නෑ ළමයාට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අපේ හඳුරන්නේ මෙයා මොකද කරන්නේ? මේ තේවත්තෙම එක තැනක වලක් හාරලා මේ ළමයා වලලනවා. කාටවත් හොරෙන් වෙන්නත් පුළුවන්. හරිද? කාටවත් දැනෙන්නේ නැති වෙන්නත් පුළුවන්. හරිද? ඕ එතකොට මරණ සාතික නම මොකුත් නෑ. කෙලිම මේ ළමයා වල යට කරා. එතකොට මේ වෙනුවෙන් මෙයාට ඇයි මට මෙහෙම කරේ? ඇයි මගේ ජීවිතේ මේ වගේ විනාශයක් උඹ කරේ කියලා කවදාවත් මෙයාට මේක අහන්න පුළුවන් කමක් තියනවද අපේ ආහඳුරනේ මෙයාගෙන්? ඔබ වහන්සේලා මොකක්ද හිතන්නේ ඒක ගැන? මේ කාන්තාවට නෑ සර්. අහන්න බෑ. නෑ සර්. අහන්න බෑ. ඇයි? නෑ මොකද වෙලා සර් තියෙන්නේ? මොකුත් කියන්නේ. ඔව් අන්න හරි. දැන් මෙහෙම අපි සමාජය කියන කොටුව අපි මෙහෙම ගත්තොත් එහෙම ධනපති පැලැන්තියට අන්න හරි. ධනපති පැලැන්තිය කියන කට්ටිය ඉන්නේ මෙන්න මේ උඩ අපේ හාමුදුරුවනේ. හැබැයි මේ කාන්තාව කොතනද ඉන්නේ? මේන්න මේ ආරම්භක ස්ථානයේ තමයි. හැම වෙලේම ඔළුව නමාගෙන යහපත කී ගියා තමයි ඉන්නේ. ඒ නිසා කවදාවත් මේ දුප්පත් අහිංසක අසරණව ජීවත් වෙන මිනිසුන්ට කවදාවත් මේ රද පැලැන්තිය ධනපති පැලැන්තියට එරෙහිව නැගී හිටින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අන්න ඒක සමාජ ගැටලුවක්. අද උනත් බලන්නකො බොහොමසලා සමාජය තුළ මොනවා හරි නීතිමය ප්‍රශ්නයක් ආවොත් එහෙම සල්ලි තියෙන මිනිස්සු කියන මම මේ නීතිය මේව කරනව නෙමෙයි ඇත්ත කතාව මම කියන්නේ ඕනම දෙයක් අපේ ආන්දරේ වහගන්න අරලේසේ සල්ලි තියෙනවා සල්ලි වලට මොකද කරන්න බැරි කියලා හිතලා බලන්න සල්ලි වලට කරන්න බැරි
නොමැරී ඉන්න එක විතරයි. මැරෙන එක නවත්තන එක විතරයි කරන්න බැරි. ඒ හැරෙන්න මේ ලෝකෙ මොනවද සල්ලි වලින් කරන්න බැරි. ආඩවා. තව එකක් තමයි මනුස්සකම ගන්න බෑ. මනුස්සකම ගන්න බෑ. ඒ වුණාට මනුස්සකමෙන් ජීවත් වෙන මිනිස්සුන්ට වැඩිය සල්ලිකාරය ගා තමයි අද මිනිස්සු රැඳෙන්නේ. නෑ සල්ලි බලයට. එතකොට ඒ වගේ මිනිස්සෙක් වෙනුවෙන් කවදාවත් දුකී දුප්පත ආර්ථික ශක්තියක් තියෙන අයට කවදාවත් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ මොකක් කරන්නද? මේ මිනිස්සුන්ට එහෙම කවදාවත් නැගී හිටින්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා කවිය හරි අපූර්වට ලෙච්චමීගේ සිතුවිල්ලක් කියන පාදේ පන්තියේ මොනිකාරුවන් පතිරණ කෙවිඳිය හරි අපූර්වට ඒක ඉදිරිපත් කරනවා. මොකද්ද කියන්නේ? කවදාවත් මේ ආර්ථිකමය පැත්තෙන් දියුණු වෙච්ච මේ වගේ අයට මේ වගේ අසරණ වෙච්ච මිනිස්සුන්ට කවදාවත් මේගොල්ලන්ට එරෙහිව නැගී හිටින්න බෑ. කවිය කියනවා සීතල මීදුම අතරින් පියවර මනිමින් එනවා වතු යායේ කඳු මුදුනේ දලු නෙලමින් නැවිදිනවා කඳුරව් මේ යන ගමනේ වතු මායිම හමු වෙනවා මායිම ළඟ තේ පඳුරෙදි දෑත දෙපය වෙවුලනවා. එහෙම වෙන්නේ මේ කාන්තාවගේ බඩේ හිටපු කුසේ හිටපු දරුවා මරණයටපත් වෙලා වලලපු තැන යට කරපු තැන පව් කරගෙන දළු ටික කඩාගෙන මෙයාට යන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඔව් අපේ හන්දනේ මේ දෑත දෙපය වෙවුලනවද නවතිනවද? සෝරි සමාවෙන්න ඕනි. දෑත දෙපය නවතිනවා. හරි. එතකොට ඕන්න ඔය කාරණාව අපිට උතනදී පැහැදිලිව අදහසක් විදියට ඉදිරිපත් කරලා ගන්න පුළුවන්. right. අපි යනවා අපේ හන්දනේ ඊළඟ උදාහරණයට. ඒ උදාහරණේ නම හරි ලස්සන කවි පද්‍යයක් ඕක. නන්දන වීරසිංහගේ වරුවර වැසියවිත් කියන්නේ. හරි. ඔකත් එහෙනම් අපි ලියාගමු. ඉන්න බලමු. මොනවා යෝගී ගැටලුවක් තියෙනවද කියලා කුරුවල. එදා දස දිගින් නේද සර්? එදා දස දිගින්. අන්න හරි. බොහොම ස්තුතියි. සර් එදා දස දිගින්. එදා දස දිගින් වැඩි සුළඟටද වැසු දොරින ඇතුළු වේ ගැමි දනන්ගේ වේදනා මුහුණ. වලව්වේ වියගසින් මිදී රිසිසේ හාන ගොවිපුතුම් මඩ නාන්නට මටත් අත වනන. එදා දස දිගින් වැඩි කියන කැලල නෑ සෝකේ. අන්න හරි. හාමුදුරනේ පළවෙනි පේලියේ එදා දස දිගින් වැඩි කියලා එන්න ඕනේ හොඳේ. එදා දස දිගින් වැඩි. ගැටලුවක් නැහැ. ගොඩාක් හාමුදුරුවෝ පොත් තියෙනවනේ මං හිතන්නේ. කීපනමකට තමයි ගැටලුවක් ආවොත් ඒ නිසා මම ඔහු මතක් කරේ ආයේ. හරි සර්.
තව ලියන අපේ හාමුදුරුවෝ ඉන්නවද? නෑ සර්. ඉවරයි සර්. හරිනේ. එතකොට ඉවරයි මේ සර්. මෙතන කියන්නේ මෙන්න මෙහෙම හරි ලස්සන කතාවක්. මම හිතා ගිය සතිය අපිට මේක අහුණා වගේ මට මතකයක් තියෙනවා. අහුණා වගේනේ. මම හිතන්නේ ලිව්වා. හරි. එතකොට අපේ හාමුදුරුවෝ මෙතන කියනවා මෙන්න මෙහෙම පුංචි දෙයක්. මේ ඔය සාමාන්‍යයෙන් ඔය මේ වලව් වල තියෙනවනේ අපේ හාමුදුරුවනේ ඔය මේ නිකන් අප හරි නිකන් ධනපති පැලැන්තිය කියන සංකල්පය ඔළුවටත් වඩා උඩින් තියාගත්ත සමහර අවස්ථාවන් අපිට හම්බෙලා තියෙනවා අපේ ඉතිහාසය තුළ. එතකොට එතනදී ගමේ ජීවත් වෙන දුප්පත් අහිංසක මිනිස්සයා හැම වෙලේම නැමිලා යටහත් පහත් විදිහට ලේන්සුව කරේ දාගෙන ඉන්න බෑ. එතකොට ඒක අතට අරගෙන අනේ ඉතින් කියලා ඉතින් දන්නවනේ ඉතින් ඒ විදිහට තමයි මේගොල්ලන්ට ඉන්න සමාජයක් හැදලා තිබුණේ. හැබැයි කවිය මෙතනදී කියනවා එක પરම්පරාවක් ඉවරුණාට පස්සේ ඊළඟ પરම්පරාවේදී ඒ කියන්නේ නවීන නූතන પરම්පරාව වෙනකොට නන්දර වීරසිංහ මහත්මයා කියනවා අර පරණ විදිහට කලින් තිබිච්ච සිස්ටම් ඔක්කොම නැති වෙලා ගිහිල්ලා වෙනස් වෙලා ගිහිල්ලා අලුත් තාලෙට අලුත් සමාජයක් තුල මිනිස්සු අලුත් විදිහට හිතන්න පටන් ගත්තා කියලා. ඒ නිසා ඒකට අදාළ උදාහරණයක් තමයි උතුම්දී අපි ඉදිරිපත් කරන්නේ. හැබැයි ඔය කවිය තුලින් පෙන්눔 කරන ඒ කියන්නේ මේ පරණ සමාජය සම්පූර්ණයෙන්ම අයින් කළා දාලා අලුත් සමාජ ප්‍රතිපත්ති කීපයක් වලව්වකට ඇවිල්ලා. හරිද? එතකොට ඊට ඒ අලුත් සමාජයට කලින් සමාජය තුල තිබුණේ මොකක්ද? දැන් ඔබ වහන්සේලාට බැද්දේගම මතකයිනේ. බැද්දේගම ආරච්චිලාල මොකද්ද කරන්නේ? මුවෙක් මැරුවොත් ඌරෙක් මැරුවොත් ගෝණෙක් මැරුවොත් උගේ අන් දෙක නෙමෙයි ගෙනත් දෙන්න තියෙන්නේ. උගේ ශරීරයේ තියෙන හොඳම මස් පිරිච්ච කොටස තමයි ආරච්චිට ගෙනත් දෙන්න. ඊට පස්සේ හේනක් වගා කරලා කුඹරක් වගා කරලා ගන්න අස්සනේ හොඳම කොටස තමයි ආරච්චිට ගෙනත් දෙන්න ඕනේ. එතකොට ධනපති සංකල්පය බලන්නකො. ධනවාදී සංකල්පය. එතකොට ඒක තමයි පරණ සිස්ටම් එක. හැබැයි කවියා කියනවා ඒගොල්ලන්ගේ දරුවෝ, ඒ කියන්නේ මේ ධනවාදී ආකල්ප වල හිටපු මිනිස්සුන්ගේ දරුවෝ අලුත් සමාජයට අවතීර්ණ වෙලා ඉන්නේ දැන්. ඒ මිනිස්සු අර පරණ හනමිටි අදහස් වල නැහැ. එකෙක් පහත් එකෙක් උසස් කියලා හිතුවේ නැහැ. හැමෝම සමාන මිනිස්සු කියන සංකල්පයට ආවා. ඒ නිසා අන්න ඒ අලුත් සංකල්පයට ආපු සමාජය, අලුත් සංකල්පයට ආපු එහෙම නැත්නම් අලුත් සමාජයට පිවිසි මේ දරුවෝ සමාජයේ දිහා බැලුව එකා වගේ මට බඩගිනි මුටත් බඩගිනි මට නිදිමතයි මෝටත් නිදිමතයි මට ඇඳුම් නැහැ මුටත් ඇඳුම් නැහැ ආන්නේ වගේ මාත් හොයාගෙන කන්න ඕනේ මූත් හොයාගෙන කන්න ඕනේ ආන්නේ වගේ අර ඒ දර්ශනේ මේගොල්ලන්ගේ ජීවිතයේ තුල තිබුණා ඒ තිබිච්ච සංකල්පයත් එක්ක මොකද වෙන්නේ සම්පූර්ණයෙන්ම නන්දන වීරසිංහ කවිය හරි අපූර්ව අදහසක් මෙතනදී ඉදිරිපත් කරලා තියෙනවා ඒ නිසා අපි හඳුනේ අපි ඔක මේ ප්‍රශ්නෙට ඇඳගන්නේ මෙන්න මේ කාරණාවත් එක්ක ඒක මම කියනම් කවිය කියලා එදා දස දිගින් වැඩි සුළඟටද වැසු දොරින ඇතුළු වෙයි ගැමි දනන්ගේ වේදනා මුහුණ වලව්වේ වියගසින් මිදිරිසි සේහාන ගොවි පුතුන් මඩනාන්නට මටත් අතවනන එතකොට අවසානයේදී වලව් පුතා කියනවා වලව් පුතා කියනවා මොකද්ද කියන්නේ එදා දස දිගින් වැඩි සුළඟටද වැස දුර එදා වටේ පිටේ එන හුළඟක්වත් වලව්වකට ආවේ නැහැ. ඇයි දැන් ඔබ වහන්සේලා දැකලා තියෙනවා පරණ ගොඩනැගිලි වල ඉස්සර ජනේල දෙකක් තිබුණා. එළියෙන් තියෙනවා ලෑලි ජනේලෙ. ඊට පස්සේ තව ජනේලයක් තියෙනවා වීදුරු ජනේලෙ පරණ ගොඩනැගිලි වල. මම කියන්නේ පරපසල්ලත් සමහරට ඇති කියලා මම හිතනවා. ඒක එහෙම ක්‍රමයක් වෙනවා. ඒ කියන්නේ මේ ජනේලෙන් ජනේලෙ හැම වෙලේම වහලා තිනවා කියන එක නෙමෙයි මේ අදහස් කරන්නේ හොඳේ. හරිද? එතකොට කවිය අදහස් කරන්නේ අපේ හඳුන විතර සම්පූර්ණ මෙන්න මේ වගේ දෙයක්. මොකද්ද කියන්නේ? වටේ පිටේ තියෙන සමාජයේ විවිධ ස්තරවල ජීවත් වෙන මිනිස්සු ඔක්කොටම වලවතුරට එන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. වලව්වේ මොනවා හරි උත්සවයක් තියෙනවා නම් අපේ ඉන්න ගෑනුට ගෙන්නුනේ පිළිගන්න පැත්තෙන් ඇවිල්ලා කුස්සියට. ඉස්සරහා පැත්තෙන් එන්න බෑ. අන්න එහෙම ක්‍රමයක් තමයි ඉස්සර තිබිලා තියෙන්නේ. ඒ නිසා හැබැයි දැන් ඒක වෙනස් වෙලා එදා දස දිගින් වැඩි සුළඟටද වැසු දොරින ඇතුළු වේ ගැමි දනන්ගේ වේදනා මුහුණ. වලව්වේ වියගසින් මිදී රිසි සේහාන ගොවි පුතුන් මඩනාන්නට මටත් අතවන. ඒ නිසා අද මොකද වෙලා තියෙන්නේ? මෙච්චර කාලයක් කුරහපු ගුණා කවුද උනේ? මෙච්චර කාලයක් තිස්සේ
උඹරාපු ගුණා කවුද උනේ? ගම්මැසි. ජනතාව අන්න හරි ජනතාව. ගම්මැසියෝ. ගම්මැසියෝ. මේගොල්ලෝ ගොන්නු වගේ තමයි හැමදේම කරේ. එතකොට මීහරකාරි ගොඩාරි මොකාරි මේක හාගෙන යනකොට අපේ ආඳුරනේ මුව බැලන්ස් කරගන්න. මුව අපිට පාලනය කරගන්න. අපි අර අත්‍යක්ෂරේ ලෑමාස්රේ ලිවර් එක අල්ලනවා වගේ. ගොනාගේ අල්ලන්නේ මොකද්ද? නගුට මිරිකුක මූ නවතිනව දුවනවද? නෑ. නගුටෙන් පාලනය කරන්න බෑ. පයින් එකක් ගහ ඇඟහරු ලෝකෙට වීසු. ඒක නෙමෙයි කරේ. මොකද්ද කරේ? අපි දන්නවා වියගහ. වියගහෙන් මොකද කරේ? වියගහ බැඳ බෙල්ලට. වියගහ බැඳ බෙල්ලට දැන් කරත්තේ දක්කනකොටත් ඕකනේ බැඳින්නේ. ඒ නිසා එතකොට යාගේ බෙල්ලට ආපදාවක් එන්නේ නැහැ. එතනින් තමයි ඌ ගැම්ම ගන්න. හරිද? එතකොට කරඳුන්නේ මතක තියාගන්න. මෙන්න මේ ගම්මැසියෝ හිර කරගෙන හිටපු වියගහ තමයි මොකද්ද? වලව් සම්ප්‍රදාය. වලව් සම්ප්‍රදාය. ඕක තමයි වියගහ බවට පත් උනේ. එතකොට මේ ගම්මැසියෝ නැමැති ගොන්නුන්ව ගම්මැසියෝ කියන්නේ ගොන්නු කියන ගොන්නු නෙමෙයි ගම්මැසියෝ අපි සංකේතවත් කරගන්නවා ගොන්නු විදිහට. ගොන්නු යටත් කරගන්නේ යමක් දෙයක අපි කෝ වියගහ. වියගහ සංකේතවත් කරන වලව් සම්ප්‍රදාය. මම හිතනවා බලන්න පැහැදිලි ඇති. එතකොට මේ වලව් සම්ප්‍රදාය තුලින් මේ සිද්ධ කරපු කටයුතු නිසා මොකද උනේ? සමාජය තුළ ජීවත් වෙච්ච යම් පිරිසකට පමණයි වලව්වට ඇතුළත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. හැමෝටම එන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා වන්න බලන්න ධනපති පැලැන්තිය හමුවේ ධනපති පැලැන්තිය හමුවේ ගොඩාක් තැන්වල ගම්වල ඉන්න මිනිස්සු අසරණ වෙලා තියෙනවා. ඒ නිසා අපිට වලව්වට වැසී ආවිත් නන්දන වීරසිංහ කවියාගේ ඔය පද්‍ය පන්තිය හරි අපූර්වට උතන්ට යොදා ගන්න පුළුවන්කම තියෙනවා. මොනවා හරි ගැටලුවක් තිබුණොත් පොඩි මාක් එකක් දාගෙන පන්ති ඉවරනකොට අහන්න. හරි අපි යනවා එහෙනම් රන්තැටිය කඳුළු හොයාගෙන දයාසේන ගුණසිංහයන්ගේ බහන්තර ලියා ගන්න. ඔව් මොකක්ද අපේ හඳුනේ? හරි සර් හරි කවිය මාරු වුණා එකයි කිව්වේ දැන් නෑ නෑ හරි දැන් මම බැලුවා ඔකේ මේ මම මට මතක විතර දෙකක් දැම්මා වගේ එකයි මම බැලුවේ හරි සර් මේ දස එකට මසක් ඈ රෑකී නෙමෙයි සර් රැකී නේද? ඈ රැකි අන්න හරි ඈ රැකි මාත් එකක් හොයාගත්තා වෙස් මූණු නෙමෙයි වෙස් මොහුණු බාහිර වෙන්නේ මොහුරු බස් තෙපලමින් අපේ හාමුදුරුවනේ තෙපලමින් කියනකොට අනේ සමා වෙලා මෙතන මුහුරු දෙදලා යන්න දාගන්න නුහුරු බස් තෙපලමින් හරි හරි සර්. කවලීන අපේ හාමුදුරුවෝ ඉනවද?
ඉන්නවා සර්. හරි ලියා ගන්න අපේ ආන්දුනේ ලියා ගන්න. සර් ඔව් ආන්දුනේ මේක කියන්නේ මේ දරුවෙක් ගන්න එකක් නේ සර් ඔව් දොස්තරවරු මං කියන්නම් ඔගේ ලස්සන කතාවක් තියෙනවා මං කියන්නම්. හරි සර්. හරි සර්. ඒ පාරන ඔක්කොම හම්දුරු හරි වෙලානේ. ස්කින් එක ඔෆ් කරන ඔකේ හම්දුනේ හරි නේද? හරි. මෙතනත් කියනවා හරිම ලස්සන කතාවක්. ධනපති පෙළෙන්තිය හමුවේ කියන එකෙන් මෙතනදී අදහස් කරන්නේ මේ අර වලව් සම්ප්‍රදායක් ගැන එහෙම නෙමෙයි. ධනපතියා කියන එකෙන් අර්ථවත් වෙන්නේ හාමුදුරනේ සමාජය තුළ මොනෑම හෝ ක්‍රමයකට යම් බලපරාක්‍රමයක් නිර්මාණය කරගෙන තියෙනවා නම් ඔවුන් අපි පොදුවේ ආමන්ත්‍රණය කරනවා ධනපති පැලැන්තිය කියලා. එතකොට දයාසේන ගුණසිංහ නිදහස් කවියේ ද්විතීය යුගයේ නියෝජනය කරපු හරි අපූර්ව සංකල්පන පද්‍යපන්ති ලෙසින් සමාජය තුළට ඉදිරිපත් කරපු බොහෝම පරිණත කවියෙක්. එතකොට මෙතුමා යොදා ගන්නවා ලස්සන අත්දැකීමක්. ඒ තමයි ඒ අත්දැකීම නිර්මාණය වෙනවා රන්තැටියක කඳුළු කියලා. මේ රන්තැටියක කඳුළු කියන පද්‍යපන්තිය සඳහා මූලාශ්‍රයක් වෙන්නේ මූලික වෙන්නේ අම්මට පළවෙනි දරුවා හම්බ වෙනවා. පුංචි කෙල්ලේ. එතකොට මේ කෙල්ල එහෙම නැත්නම් මේ පුංචි දුව දියණිය ප්‍රසූත කරන වෙලාවෙම මේ දරුවා මැරෙනවා. මේ දරුවා මියදෙනවා. ඒ වගේ සිද්ධි අනන්තවත් අපේ සමාජය තුළ සිද්ධ වෙලා තියෙනවා. එතකොට අපේ හාමුදුරනේ මේ දරුවගේ මරණයත් එක්ක අසරණ වෙන පියෙකුගේ හිතේ තියෙන දුක්බර වේදනාව තමයි කවිය තමන්ගේ වස්තු විෂය බවට මෙතනදී පත් කරගෙන තියෙන්නේ. එතකොට මෙයා දකින මෙන්න මෙහෙම සමාජ සංකල්පයක්. මොකද්ද මෙයා දකින්නේ? මෙයා කියනවා අයියෝ මගේ නෝනා දරුවා බිහි කරන වෙලාවේ මම බලාගෙන හිටියා. සමහර වෙලාවට දරුවා බිහි කරන්න හදන වෙලාවේ එතන ඒ හිටපු කාර්ය මණ්ඩලයේ අතින් සිද්ධ වෙච්ච දෝෂයක් නිසාද මට මගේ දරුවා නැති වුණා. සමහර විට යාළුවා තව ටිකක් පරිස්සම් වුණා නම් මගේ දරුවා මට ජීවත් කරවන්නත් තිබුණා. යාළුවා තව ටිකක් පරිස්සම් වුණා. හැබැයි මේ අසරණකම මේ අසරණ භාවය සල්ලි තියෙන මිනිහෙකුට වුණා නම් මම එහෙම කොට වැරදි නෑ. සල්ලි තියෙන මිනිහෙකුට වුණා නම් සමහර විට මේ මිනිස්සයා ඒ හොස්පිටල් එකක් වහලා දාන්න පුළුවන්. හැබැයි අසරණ මිනිස්සෙක් වුණාට පස්සේ මොකද වෙන්නේ? අසරණ මිනිස්සෙක්ගේ දෙයක් සිදු වුණොත් මොකද වෙන්නේ? අපේ හාමුදුරනේ අර මල කඳ අර මල මිනිහ මෙච්චරක් දිග ඇති පොඩි එකා ඕක සුදුරුදි කෑල්ල පුතාගෙන පාන්සු කූල නෑ මල් වඩන්නේ කිසිම දෙයක් නෑ. ওই සිරි කාලේ කොහේ හරි මේ මුල්ල වත්තේ මුල්ලට වෙන්නේ පොඩි වලවල් කැලක් කපලා අර බල්ලෝ හරලා කබරි හරලා අර මල කඳ කයි කියන සැකේට මොකද කරන්නේ? අරක වල දාලා කිරි සුඳුවත් ගිහිල්ලා නෑ මේ පොඩි එකා. ඒතර මේ මිනිස්සයාට මේ සිද්ධ වෙච්ච අසාධාරණයට කවුද වගේ කියන්නේ? හැබැයි බැරි වෙලා හරි සල්ලි තියෙන ප්‍රභූවරයෙක්ගේ දරුවෙකුට කොහොමද එහෙම? පත්තරවල අද කාලේ පත්තරවල දාලා Facebook live ගිහිල්ලා ඔයාට වෙනම YouTube channel හදාගෙන මොන තරම් සමාජය තුළට ලොකු ඒ කියන්නේ ඒ වෙනුවෙන්ම අවධානයක් යොමු කරගන්න මොන තරම් දේවල් ටිකක් නම් කරනවා. හැබැයි දුප්පත් මිනිහට සිද්ධ වුණොත් එහෙම මොකද වෙන්නේ? හිතේ තියෙන දුක වේදනාව
හිතේ තියෙන දුක වේදනාව තද කරගෙන සම්පූර්ණයෙන්ම තනියෙන් විදවන මානසික මට්ටමක් ඒ පුද්ගලයාට නිර්මාණය කරගන්න තියෙනවා. ආනපාන. එතකොට සල්ලි තියෙන මිනිහට උනොත් එහෙමයි, සල්ලි නැති මිනිහට උනොත් එහෙමයි. අන්න ඒක තමයි මම උතුම්දී ඔය උදාහරණය යොදාගත්තේ. කවිය කියනවා මෙන්න මෙහෙම අපේ හාමුදුරනේ. දස එකඩ මසක් කෑරැකි සෙනෙහසේ නිදානේ. දස එකඩ මසක්. මට කියන්න උත්තරය. මාස 10ක්. දස 9ක්. එකක් අඩුයි. මාස 10ට එකක් අඩු විතර මාස 9ක් සෙනෙහසේ නිදානේ. අම්මා කෙනෙක් දරුවෙකුට කොච්චර ආදරේද? තාත්තා කෙනෙක් දරුවෙකුට කොච්චර ආදරේද? මොනතරම් ආදරයක් තියෙනවද? ආන් බා. වෙස්මෝණු තුලට ඌ බහිරවේ හාමුදුරනේ මාක්ස් එක දාගෙන මොණු ආවරණ කරගෙන සීසර එකක් කළා දරුවෝ එළියට ගන්නවා වෙන්න පුළුවන්. කාර්ය මණ්ඩලේ වට වෙමින් අඩුනියෙන් පැහැර සංගවන අතර හතුරු අරගෙන තව ආයුධ අරගෙන කපලා කොටලා තමන්ගේ බිරිඳගේ ශරීරයේ කප කපා ළමයි එළියට ගන්නවා. මේ මනුස්සයා නැත්තේ ඉස්සරහා පේනවා. දැන් අපිට සමහරවිට වීඩියෝ එකක් බැලුවොත් මොනතරම් අප්සෙට් යනවද? මොනතරම් අවුල් යනවද? හැබැයි මේක ඇත්තම මේ සම්පූර්ණම ලයිව් එකක් විදිහට දුන්නොත් එහෙනම් මොකද වෙන්නේ? මොනතරම් අවුලක් සිද්ධ වෙනවද? මොනතරම් මානසික වේදනාවක් එනවද හිතට? අහන්න. එතකොට කවිය කියනවා බලා සිටීමේ කොනක ගොළු වෙමින් නැස. ඒ නිසා මට මේකට කරන්න දෙයක් නැහැ. ඇස් දෙකේ කඳුළු වක් කරගෙන ඇස් දෙකේ කඳුළු පොරෝගෙන බලා ඉන්න වැටෙන්න දෙයක් මට කරන්න නැහැ. ඒ නිසා මම බොහොම නිසද්ද මෙතනදී හිටියා. ආන බලන්න. එතකොට අපේ හාමුදුරනේ දැන් ඔය අපි චිත්‍රපටිවල දැකලා තියෙනවා. සල්ලිකාරයෙක් එහෙම වුණා නම් කෙලින්ම එක කෝල් එකයි. ඇම්බියුලන්ස් එකේ වෙන තැනකට එක්කගෙන ගියා. ආන බලන්න. ඒ නිසා හොඳට මතක තියාගන්න. ආර්ථිකයේ අතින් මිනිස්සු දුප්පත් වෙනකොට සමාජය තුළ ඉන්න ධනපතියන්ට මිනිස්සු බාල්දු වෙලා යටත් වෙලා ඉන්න ඕනි කියලා හිතනකොට දුප්පත් මිනිස්සුන්ට තැනක් එන්නේ නැහැ. දුප්පත් මිනිහ හැමදාම අගාධයට තමයි වැටෙන්නේ. ඒක තමයි කවිය මෙතනදී ඇත්තටම අදහස් කරලා දිනේ. නිසා මම ඕක තෝරගත්තා. මේ අපි කතා කරපු ධනපති පැලැන්තිය හමුවේ ගැටලු පැනනැගීම කියන මාතෘකාවට. හරි මම හිතනවා බොහොසලට පැහැදිලි ඇති කියලා. මේවා තව විස්තර වෙනවා අපේ හඳුනේ. අපි උද්දෘත ටික දාලා විචාර ප්‍රශ්න වලට උත්තර ලියාගෙන යද්දී. හරි. ඒක ඉස්සරහට අපි යනවා අපේ හඳුනේ හතරවෙනි කතන්දරයට. මොකද අපේ හඳුනේ හතරවෙනි මාතෘකාව? අනවබෝධයෙන් යුතුව මිත්‍යා මතවල ඇලී සිටීම. අන්න හරි. අනවබෝධයෙන් යුතුව මිත්‍යා මතවල ඇලී සිටීම. මොකක්ද ඒ කතාව කියලා අපි බලමුකෝ. හරි. ඕක ලියා ගන්නකෝ බලන්න. මෙතන ඕක ලියාගෙන තියෙන ආයි ලියාගන්න කමක් නැද්ද සර්? පස්සේ ලියාගන්නද? නෑ මෙහෙමයි. කොහොමද අපේ හඳුනේ අද අලුතෙන්ම සම්බන්ධ වෙච්ච ඒකයි මම අර ඉස්සල්ලාම ඇහුවේ. ගේ සතිය සම්බන්ධ නොවි මේ සතිය අලුතෙන් සම්බන්ධ වෙච්ච අපේ හඳුරු ඉන්නවද කියලා. ඒතර කොහොමද එකම වෙලාව යනවනේ. ඒ නිසා ලියලා වැඩක් කරගන්න. හරි. එතකොට මෙතන එනවා රැපියෙල් හොඳේ. රැපියෙල් නෙමෙයි රැපියෙල් දෙන්න කෝන්ගේ. හැවිල්ල පන්ති. ඇත්ත දෙක පිටුව.
සර් ඔව් අපේ හඳුනේ කීයට සර් ඉවර වෙන්නේ? වහන්සේ ගෲප් එකේ ඉන්නවද? පටන් ගන්නකොටම දාලා තියා අපේ හඳුනේ එතන ආරම්භක සහ අවසාන වෙලාව 9:00 තමයි පන්ති ඉවර වෙන්නේ හැමදාම. හරි සර්. හරි. හරි සර්. තව ලියන අපේ හඳුරු ඉන්නවද? නෑ සර්. හරි. මෙතන අපි ගන්නවා අපේ හඳුරුනේ මේ අනවබෝධයෙන් යුතුව මිත්‍යා මතවල ඇලී සිටීම කියන මාතෘකාවට මේ එක කාන්තාවක් ඉන්නවා මෙයාගේ කුකුල කවුරු හරි හොරෙන් අරන් යනවා. ඉතින් ඒ නිසා මේ කාන්තාව දෙවියන් ඉදිරියට ගිහින් එහෙම නැත්නම් ගමේ තියෙන නාගහක් පුදු පූජා පවත්වන පඳුරු බාර කරන. ඔව් අපේ හඳුනේ. ඔව් කියන අපේ හඳුනේ. හරි. එතකොට මොකද අපේ හඳුනේ? මාතෘකා පොඩ්ඩක් කියනවා සර්. ඒ කියන්නේ මේ කවි මාතෘකාවද ඇහුවේ? නෑ ඉස්සෙල්ල අනවබෝධයෙන් යුතුව මිත්‍යා මතවල ඇලී සිටීම. හරි. එතකොට අනවබෝධයෙන් යුතුව මිත්‍යා මතවල ඇලී සිටීම. එතකොට මේ ගෑනු කෙනා ඊට පස්සේ පොලිසිය යන්නෙත් නෑ, ග්‍රාම සේවක කම්පැනි යන්නෙත් නෑ, නීතිය හමුවේ තමන්ගේ අසරණකම පෙන්වන්න යන්නෙත් නෑ. මෙයා කරන්නේ එකලියක් පඳුරක් කරන් ගිහිල්ලා ගමේ තියෙන නාගහ ඔය නාගහ ගාවට ගැට ගහනවා. මගේ කුකුලා ගතේ කාට හෙන ගහලා ඵලයක්. එහෙමනේ අපේ ගම්වල මිනිස්සු පාවිච්චි කරන කටවහර. ඒක තමයි කටවහර. එතකොට අඬු කැඩෙන්න ඕනි ඕකගේ. 4 හණ්ඩි කැඩෙන්න ඕනි. කුකුල විනාශයක්ම වෙන්න ඕනි. මගේ කුකුල ගත්තේ කාට. මෙන්න මේක ඇතුළත් කරලා මෙන්න මේ කියන ආවේගයත් එක නිර්මාණය වෙන වචන ටික සම්පූර්ණයෙන්ම ඇතුළත් කළා තමයි රැපියල් තෙන්නකෝන් මහත්මයා හැවිලි පද්දපන්ති ඉදිරිපත් කරන්නේ. ඒතර මේක ඇතුළේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ ග්‍රාමීය කාන්තාවකගේ සමස්ත අසරණභාවය, සම්පූර්ණ අසරණභාවය. හැබැයි අපේ හාමුදුරනේ ඒ අසරණභාවයේ හමුවේ ඒ තියෙන නුහුගත්කම හමුවේ සම්පූර්ණයෙන්ම තියෙන අනවබෝධය හමුවේ මේගොල්ලෝ මිත්‍යා මතවල වැටෙනවා. මිත්‍යා මතවල සාමාන්‍යයෙන් දැන් මේක ඒ කියන්නේ දැන් සමහරලාට මේක අදටත් සමහර අපේ සමාජය තුළ සිද්ධ කරනවා. මම මේක හැලු කරනව නෙමෙයි. දැන් සමහරලාට මොනවා හරි දෙයක් සිද්ධ වුණාට පස්සේ අපි ගිහිල්ලා ඒ ගහේ එක බැන්දට ඒක අපි සිද්ධ වෙනවද නැද්ද කියලා අපි දන්නේ. හැබැයි ඊට කලින් දවසේ බල්ලෙක් ඇවිල්ලා උතන චූ කරලා යනවා. ඈ ඊට පස්සේ බේබදු මිනිහෙක් ඇවිල්ලා බාදක එතනම මේ මුත්‍රා කරලා චූ කරලා යනවා. එහෙම තැනකට දෙයියෝ එයිද? මං හිතුවා බාහකල එක ගැති මගේ කතාවට කියලා. එහෙම තැනකට දෙවිවරු වෙයි. ඒක නෙමෙයි. ඒක කරන ක්‍රමයක් තියෙනවා. හැබැයි මේ කාන්තාව මොකද කරන්නේ? මේ කාන්තාව කරන්නේ ඉතින්ට ගිහලා සම්පූර්ණයෙන්ම තමන්ගේ දුක වේදනාව කියලා, තමන්ගේ හිතේ තියෙන කැකෑරෙන ගතිය කියලා, ආවේගශීලී ස්වභාවයත් එක්ක දෙවියන්ට පොඩි බාරයක් සිද්ධ කරනවා. බාරයක් මේ පොරොන්දු වෙනවා. මොකද මේ පොරොන්දු වෙන බාරය මෙයා කියනවා
ඔබතුමා මගේ දැන් මේ කතරගම දෙයියන්ට මේ කියන්නේ ඔබතුමා මගේ කුකුල හොයලා දුන්නොත් එහෙම මම මෙන්න මේ වගේ දේවල් කරනවා. මොකද්ද කියන්නේ? කතරගමට රුහුණු රටේ හිඟා කකා ලබන විටේ අයින්ම ගොස් ඇවිද වටේ පොළව උලා නලල්ලැටේ. ඒතර කතරගම රුහුණු රට. රුහුණු පිටි මායා කියලා ලංකාව කොටස් තුනකට ඉස්සර බෙදලා තිබිලා තියෙනවා. ඒතර රුහුණු රටේ ගිහිල්ලා තමයි. රුහුණු රට කියන්නේ කතරගම පැත්තටමයි. ඉතින් ඒ නිසා ඒවයි ඇවිදිනවා හිඟා කකා ලබන විටේ සම්මාදන් වෙලා මං සල්ලි හොයාගන්න. මම ඔබ වහන්සේට යාදිනවා මගේ මේ නළලේ ඇටේ පෑදෙනකම්. ඒ තරම් මම ඔබ වහන්සේට භක්තියක් ආන්න බලන්න. එතකොට බුදුහාමුදුරුවනේ ඔච්චර දෙයක් කරයිද අපේ හඳුනේ? බුදුහාමුදුරුවනේ අපේ මිනිස්සු ඔච්චර දෙයක් කරයිද ඔබ වහන්සේට නිකන් හිතලා බලන්න. මිහිරහාමුදුරුවනේ ඔච්චර දෙයක් කරයිද? ආන්න බලන්න. එතකොට අනවබෝධය නිසා මිත්‍යාමතවල ගැටලා ඉන්න. එතකොට අර නහි වේරේන වේරාණී කියපු ගාතාව සම්පූර්ණයෙන් මේ කාන්තාවගේ ජීවිතය තුළින් අයින් වෙලා තියෙනවා. වෛරයෙන් වෛරය කවදාවත් සංසිඳෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා මං ඔබ වහන්සේ මට කුකුල හොයලා දුන්නොත් එහෙම. අර තමයි කුකුලයි කරමල්ලේවත් හොයලා දෙන්න වෙයි මේ කියන විදිහට. ඇයි? මුන්දේ බාර ගන්න ඕනේ. මේ ලොකු මේ බාරයක් මොකද කියන්නේ? රණින් කුකුළු රුවක් පුදමි රිදියෙන් බිජු වටක් පුදමි රන්දුනු හි දෙකක් පුදමි රුවට රිදී රුවක් පුදමි. යා මේ කුකුලෙක් ගන්න පුළුවන් කමක් තියෙනවා නම් දෙයියනේ කුකුලෙක් ගනින්කෝ. මෙච්චර මේ රත්තරන් වලින් අරවා මේවා රිදී වලින් අරවා මේවා හදලා දෙන්න පුළුවන් නම් එක කුකුලට කුකුළු 10ක් ගන්න පුළුවන්. හැබැයි මොකද මේ වෙලා තියෙන්නේ? අනවබෝධය නිසා දෙයියෝ ඉස්සරහට ගිහිල්ලත් මවාපාන. ඔබ වහන්සේට කුකුල හොයලා දුන්නොත් එහෙම, ගත් එක හොයලා දුන්නොත් එහෙම මොකද්ද කියන්නේ? රත්තරන් වලින් කුකුළු රූපයක් මං හදලා දෙනවා. රිදී වලින් පිටර හදලා දෙන්නේ මම. හොද වෙලාවට කිකිලියෝ රිදී වලින් දැම්මේ නැත්නම් කිකිලියොත් ඉවරයි. රන්දුණු හී දෙකක් පොදුමි රත්තරන් වලින් හදපු දුර ඊතල දෙකක් මම පූජා කරනවා. ඒ විතරක් නෙමෙයි වහන්සේගේ රූපයක් මම රිදී වලින් හදලා පූජා කරනවා. එතකොට මෙතන හරිය අපූර්ව දෙයක් නිර්මාණය වෙනවා. මොකද අනවබෝධය නිසා මිනිස්සු මොන තරම් මේ සමාජය තුළ වැඩ කරනවද කියන එක. මම හිතනවා වහන්සේලාට ඒක පැහැදිලි ඇති කියලා. හරි. අපි යනවා අපේ හඳුනේ අනිත් උදාහරණෙට. විමල රත්න කුමාර ගමගේ අයියනායක පද්‍ය පන්තිය. හරි. ඔකත් ලියාගන්න. ඔකෙත් මොනවා හරි ගැටලුවක් තිබුණා කියන අපේ හඳුනේ. හරිද අපේ හඳුනේ? හරි සර්. හරි සර්. හැමෝම හරි නේද? හරි. අයියනායක පද්‍ය පන්තිය රචනා කරන විමල රත්න කුමාරගම මහත්මයා කියනවා එයා ඔය පරිපාලන නිලධාරියෙක්නේ. එතකොට එක එක ගම්වල එක එක තැන් තැන් ඒ කියන්නේ එක එක ගම්වල විවිධ මිනිස්සුත් එක්ක මෙයා කටයුතු කරලා තියෙනවා. ඒතර මෙයා යනවා එක ගම්මානයකට මේ ගම්මානයට අධිග්‍රහිත වෙලා ඉන්නේ
අය්‍යනායක දෙවියෝ. එතකොට අය්‍යනායක දේවතාවුන් වහන්සේගේ ප්‍රදේශයට තමයි මෙතුමා යන්නේ. ඒ ගිය වෙලාවක මෙයා සම්පූර්ණයෙන්ම දකිනවා ගමේ මිනිස්සු මේ අය්‍යනායක දෙවියන් වෙනුවෙන් සිද්ධ කරන පුදු පූජාවන් ටික. එතකොට මෙයා කියනවා එක තැනක අපේ හාමුදුරනේ සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම කෙම්මුර දවස් වල පානින් සැරසීම වන අතු කඩා ගස් දෙබලක දැවටීම මා නොකෙරුවක් නොකලෙමිය ගැරහීම. මෙයා කියනවා ගමේ මිනිස්සු එකට එකතු වෙලා ගහක් යට එකතු වෙලා කෙම්මුර රවස්වල පදාත සෙනසුරාදා පාන් පත්තු කළා අතු එල්ලලා වන අතු කඩා ගස් දෙබලක දවටලා කැලේ තියෙන අතු කඩාගෙන ඇවිල්ලා එක එක අතු වර්ග කොහොඹ අතු අර අතු මේ අතු මොකද කරන්නේ ගහේ එල්ලන එල්ලලා ඉවර වෙලා මෙතන යම් පූජාවක් පවත්වනවා. ඊට පස්සේ කවිය කියනවා මානෝ කෙරුවත් නොකල මේ ගැරෙහිම. හැබැයි මම එහෙම කරේ නෑ. මම බෞද්ධයෙක්. මම මිත්‍යා දෘෂ්ටිකෙක් නෙමෙයි. මම සම්මිය දෘෂ්ටිකෙක්. හැබැයි සම්මිය දෘෂ්ටිකෙක් වෙච්ච නිසා මම ඇත්ත යථාර්ථය මොකද කියලා දන්නවා. හැබැයි මම මේ මිනිස්සුන්ගේ දේ කරහන්න ඒ මිනිස්සුන්ගේ දේ අව탁සේරුවට ලක් කරන්න මම ගියේ නෑ කියලා කවිය අනිවාර්ය. ඒ නිසා ඒකත් හම්බුනේ අපිට ඔය අනවබෝධයෙන් තුව මිත්‍යා මතවල ඇලී සිටීම කියන කාරණාවට හරි අපූර්වට යොදා ගන්න පුළුවන් අවස්ථාවක් බවට පත් වෙනවා. හරි. බොහොම සතුටුයි අපි දැන් ඉන්නේ පස්වෙනි මාතෘකාවේ. පස්වෙනි ප්‍රධාන මාතෘකාව. හරි. ඔතන තියෙනවා සුලභ අත්දැකීම් යොදාගෙන ඇත. ඔව් සුලභ අත්දැකීම් යොදාගෙන ඇත. ඒකේ පළවෙනි කාරණාව තමයි අපේ හඳුරන්නේ සමා වෙන මේ දෛනික රැකිරක්ෂා කටයුතු පිළිබඳ ඉදිරිපත් කළ දෙන සුලභ අත්දැකීමක් කියලා කියන්නේ මොකක්ද? මට කියන්න බෑ. සුලභ අත්දැකීම් අඩු අත්දැකීම් වැඩි. අත්දැකීම් වැඩි. එතකොට සුලභ කියන එකේ විරුද්ධ වචනේ මොකක්ද? දුලබ. එතකොට අපේ හඳුරන්නේ මේක වැඩි. මේක අඩුයි. මොනවද මේ? අපි කිව්වා විතර ගන්නවා අපි අත්දැකීම්. ඔව් අන්න හරි අපේ හඳුරන්නේ. අත්දැකීම්. එතකොට කවියෝ කොළඹගේ කවියෝ සුලභ අත්දැකීම් විදිහට ඒ කියන්නේ අත්දැකීම් විදිහට වැඩිපුර පද්‍ය පන්ති නිර්මාණය කරන්න අදහස් කරලා තියෙන මොන මාතෘකා අස්සේද කියන එක අපෙන් අහනවා. ඒකට අපි තෝරගත්ත එක මාතෘකාවක් දෛනිකේ රැකී ආරක්ෂා කටයුතු පිළිබඳ ඉදිරිපත් කිරීම කියන එක මුලින්ම. දෛනික රැකී ආරක්ෂා කටයුතු පිළිබඳ ඉදිරිපත් කිරීම. ඔන්න දැන් ඔබ වහන්සේලාට ඕකේ පොඩි chance එකක් එනවා. ඕකේ කවි තුනක් ලියන්න ඕනි වෙන්නේ නැහැ. මොකද උතන අපි ටියුට් එකේ සාගර පලන්සූරිගේ දීවිරි ගීතේ හම්බෙනවා. ගුණදාස අමරසේගේ අඳුර අපේ දුක්මාව හම්බෙනවා. ඊට පස්සේ මොනිකරුවන් පතිරණගේ ලෙච්චමීගේ සිතුවිල්ලක් හම්බෙනවා. මේ තුනම අපි කලින් ලියාගත්ත නිසා ඒක එහෙම ඔබට හැක් කරන්න පුළුවන්. හරි. එතකොට අපිට ලොකු කාලයක් ඇතින් ඉතුරු වෙනවා. එතකොට අපි හම්බුනේ මේ දෛනික රැකී ආරක්ෂා කටයුතු පිළිබඳ ඉදිරිපත් කරනකොට අපිට ඉස්සෙල්ලාම හම්බෙනවා GH පෙරේරාගේ කුරක්කන් ඉහින්න පද්‍ය පන්තියෙන් හරි අපූර්ව ලස්සන කවියක්. හරි අපි ඔය කවි ලියාගෙනම මොකද්ද මේ කතන්දරය කියලා කතා කරමුකෝ. හරි මුලින්ම ඔබ වහන්සේලා ලියා ගන්නකෝ.
හරි සර්. හරි සර්. හැමෝම හම්දුරු හරිද අපේ හම්දුනේ? ලියන අපේ පොඩි හම්දුරු ඉන්නවද? හරි ලියාගන්න. හරි සර්. හරි සර්. හරි. මෙතන හරිය ලස්සන දෙයක් කියනවා. මේ දැන් දෛනික රැකිරක්ෂා කටයුතු පිළිබඳ ඉදිරිපත් කිරීම කියලා කියන්නේ අපි ඉස්සෙල්ලා කතා කරපු පද්‍ය පන්ති කිහිපයකම තේමා උදාහරණ ටිකක් තමයි අපි මෙතනට දාගන්න අපේ හම්බුනේ. එතකොට වහන්සලාට ඒක එක පැත්තකින් chance එකක් වෙනවා. මොකද එතකොට එකම උදුරතටකින් අපිට අර එක ගාලින් කුරුල්ලු දෙන්නෙක් මරනවා වගේ මේ එකම උදුරතටකින් අපිට ලොකු වපසරියක් සාකච්ඡා කරන්න පුළුවන් වෙන නිසා එතකොට විශේෂයෙන්ම මෙතන දෛනික රැකිරක්ෂා කියන දේවල් පිළිබඳව කවියෝ සුලභ අත්දැකීමක් බවට පත් කරගෙන තියෙනවා. මාළු මරන්න ගිය මිනිස්සු කියන්නේ දීවර කර්මාන්තයේ ඉච්ච මිනිස්සු ගැන ඊට පස්සේ ගල් කරත්ත කරුවන්ගේ චරිත පිළිබඳව ඊට පස්සේ දලු කඩපු ගෑනුන්ගේ කතන්දර ඔය හැමදේම මොකද කරලා තින්නේ සුලභ අත්දැකීමක් බවට පත් කරගෙන තියෙනවා. ඒ නිසා තමයි ඔය අපි GH පෙරේරාගේ කුරක්කන් හින්න පද්‍ය පන්තිය තුල කවිය තෝරගත්ත. උතන කියනවා මුලදී කැලේ හැටි බැලුවම කුමක් වැනි පිහිය නොදුටු අපේ මාමගේ රැවුල වැනි හේන කොටා ගිනි තිබ්බම කුමක් වැනි මගුල දවසේ එලි කළ මගේ මූණ වැනි. හරිම රසවත් විදිහට පළවෙනි පාදයෙන් ප්‍රශ්නය අහනවා, දෙවෙනි පාදයෙන් උත්තරේ දෙනවා. දෙවන පාදයෙන් ප්‍රශ්නය අහනවා, තුන්වෙනි පාදයෙන් උත්තර දෙනවා. පාදයක ලැබුවේ කවියේ පේලියට. එතකොට මුලදී කැලේ හැටි බැලුවම කුමක් වනි? ඊයේ නොදුටු අපේ මාමගේ රැවුල වැනි. රැවුල වාගත්ත මේ අපේ මාමගේ මූණ වගේ තමයි. කැලේ මුලදීම කපන්න කලින්. හේන කොටාගෙන තිබ්බම කුමක් වෙන්නේ? එතකොට හේන සම්පූර්ණයෙන්ම කපල වෙලා පුච්චුවට පස්සේ මොකක් වගේද? මගුල්ල දවසේ එලි කළ මගේ මූණ වගේ. අම්මා. ඔයාලා ඉතින් සම්පූර්ණයෙන්ම දැන් මූණ සුදු වෙලා ඉතින් බලන්න ඕනේ පිම්බිලා පිරලා ඉතින් අද බඳිනවනේ අද මගුලනේ. ඒ නිසා ආන්න බාන. එතකොට ඒකෙන් අපිට පැහැදිලිව පේනවා කවියා දෛනික රැකිරක්ෂා මිනිස්සුන්ගේ හේන් වගාව මිනිස්සුන්ගේ කුසිකර්මාන්තය පිළිබඳව අපේ හාමුදුරනේ මෙතන හරි අපූර්වට ඉදිරිපත් කරලා තියෙනවා කියන එක හරි. ඊළඟට අපි යනවා තව පුංචි උදාහරණයකට සාගර පළන්සූරියගේ දීවරී ගීතයේ පද්‍ය පන්ති. ඒක අපි දැන් උතන්දි ලියන්නේ නැහැ. ඒක බෝවන්සලා පස්සේදී ලියා ගන්නවලු. ඇයි? මේ කවිය කලින් ලියලා තියෙන නිසා. එහෙම ගැටලුවක් නැහැ නේද අපේ හඳුනේ? ඒ කවියම උත්තර දෙන්නේ. හරි. එතකොට ඒක මම ඔව්. හරි. විනාඩියකින් පැහැදිලි කරන අපේ හඳුනේ. එතකොට ඒක අපිට උතන්දී අදාළ කරගන්න තියෙන්නේ මේ දෛනික රැකිරක්ෂා කටයුතු පිළිබඳව ඉදිරිපත් කරනකොට දීවර ජනතාවගේ දීවර කටයුතු පිළිබඳව කියන්න කවිය අමතක කළා නැහැ. ඒ නිසා තමයි උතනදී අපි ඔය අදහස එහෙම නැත්නම් ওই උදාහරණය අපි උතනට යොදාගත්තේ. ඊළඟට අපි යනවා තුන්වෙනි උදාහරණයට ගුණදාස අමරසේකරගේ අඳුර අපේ දුක නිවාව. එතකොට ගල් කරුවන්ගේ ජීවිතයේ තියෙන ඇත්ත කතාව, කරත්තකාරයාගේ ජීවිතයේ තියෙන ඇත්ත කතාව, කරත්තකාරයා විඳින දුක, ගුණා විඳින දුක මේ හැමදේම කවියා වැඩි අත්දැකීමක් එහෙම නැත්නම් සුලභ අත්දැකීමක් බවට අත්දැකීම් වැඩි හිමියාට මේවා ගැන සමාජය තුළ පේන්න තිබිච්ච දේවල් ඉස්සර. තේරුණාද? ඒකට අත්දැකීම් වැඩි, අත්දැකීම් සුලභයි. ඒ නිසා ඔය තේමාව කවිය අරගෙන තියෙනවා. ඔය උදාහරණේ අපිට එතනදී ගන්න පුළුවන්. ඊළඟට අපි යනවා ඊළඟට කතා කරන්න තියෙන උදාහරණේ ලියාගෙන තියෙන්නේ මොනිකා රුවන් පතිරණගේ ලෙච්චමීගේ සිතුවිල්ල. අර තේවත්තේ සිද්ධිය ළමයා මරණයට පත් වෙලා යට කරපු කතන්දරේ. එතකොට ඒකත් අපේ හාමුදුරනේ උතන්ට සම්බන්ධ වෙනවා මේ සුලභ අත්දැකීමක්. සාමාන්‍යයෙන් ඕක ඒ පරිසරවල සාමාන්‍යයෙන් සිද්ධ වෙන සරල දෙයක් විදිහට තමයි අපිට මොනිකා රුවන් පතිරණ කිවිදිය හරි අපූර්ව මෙතනදී ඉදිරිපත් කරලා තියෙනවා. හරි. මම හිතනවා ඔයාලට ගැටලුවක් නැතුව ඇති කියලා. හරි. එහෙනම් අපි යනවා 6 වෙනි කාරණාවට. අපි 9 කාලට පන්තිය නවත්වනවා. මොකද මම වෙනදනම් උපරිම උත්සාහ කරනවා විනාඩි 10 කට වගේ පොඩි
වෙනසක් වෙන පොඩි බ්‍රේක් එකක් දෙන්න. ඉක්මන අද එක දිගටම කරගෙන ආව අපිට විචාර ලියාගෙන යද්දි තමයි මේ ගැටලුව එන්නේ. වෙනසක් කරන්න ඕන ඉඳ. ඒ නිසා මේ අපි ඒක ඊළඟ දවසේ බලමු. ඒ නිසා මම අද මොකද වංශලා 7යි කාලේ ධම්මනේ සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ උදෙත් මම හිතන්නේ යම් පන්ති වල සම්බන්ධ වෙලා ඉතින් මහන්සි මම දන්නවනේ. දෙහෙට්ටුවත් ඇති. හරි ඒ නිසා අපි නම් මේ කාලේ ඉවර කරනවා. එතකොට අපි අහන්න අපි යනවා පෞද්ගලික අත්දැකීම් යොදාගෙන ඇත. හරි. මට දැන් පොඩ්ඩක් ඔබ වහන්සේලා මාත් එක්ක කතා කරන්න. මොකද්ද මේ පෞද්ගලික අත්දැකීමක් කියලා කියන්නේ? පෞද්ගලික අත්දැකීමක් කියලා කියන්නේ? තමන් අත්විඳපු එකක් හරි තමන් දැකපු දෙයක් හරි අහපු දෙයක් හරි. අන්න හරි. බොහොම සාර්ථකයි උත්තරේ. තමන් දකින දෙයක්. පාරේ යනකොට ඇක්සිඩන්ට් එකක් වෙනවා. මිනිස්සෙක් ලේවිලක් මත වැටිලා ඉන්නවා. ගෙදර ඇවිල්ලා කියනවා අයියෝ මං හිතුවේ නෑ. ඒ මිනිස්සයා මෙහෙම පයින්නකොට වාහනේ මෙහෙම ඇවිල්ලා වැටුණා. අර චුට්ටක් පරක් වෙලා වෙන නම් එහෙම. මොකද මිනිස්සයා හැප්පෙන්නේ නෑ. නැවිලා අපි රස කර කර කියනවා වේදනා ස්වරූපයෙන් හැපෙයි. එතකොට මගේ ජීවිතේ මම දැකපු පෞද්ගලික අත්දැකීමක්. අපේ ගෙදර හැමදාම මිදුලතු ගන්නකොට මට පේනවා ගහකට ලේනේ මේ කුරුල්ලෙක් ඇවිල්ලා කුරුළු කූඩුවක් හදා. නිතර මම දවස ගානේ ඒක දකිනවා. ඒක මට එතකොට පේන දෙයක්. එතකොට මම හැමදාම ඉමස්ලෙන් බලනවා. කොහොමද කොටු කෑලි සොයාලා පරඬ කොළ ගෙනල්ලා තාලයකට තියාලා පොඩි කුරුළු ගෙයක් හදාලා කියලා මොකද කරන්නේ? මම හරි. ඒක කරන්න දෙයක් නෑ අපේ හන්ද. හොඳ ගෑවෙනවා. හරි බොහොම ස්තුතියි. මේ හරි එතකොට කළු ෂර්ට් එකකින්ද ගොඩක් පේන වැඩි. හරි. එතකොට එහෙම එතකොට හිතෙනවා කොටු කෑලි ගෙනහලා පරඬ කොළ ගෙනහලා අප්පට සිරි මු ආදින සුප්පිරි ගෙයක් කියලා එතන අපිට හිතෙනවා. නිතර මම ඒක හැමදාම දකිනවා. මම හැමදාම බලාගෙන දොරකට වෙලා. නිතර ඒක දකින්න තියා. ඊට පස්සේ බෝන්සල පන්සලේ දැන් ජනේලෙන් එළියට බලා ඉන්නකොට රංකුපලේ පුංචි ගයක් හදලා. නිතර බෝන්සල දකින්න දෙයක්. ඊට පස්සේ තව සමහරක් වෙලාවට බෝන්සල දකින්නවා. ඔබහන්සලා පිරිවර වඩිනකොට දුප්පත් ඉන්න මිනිස්සෙක් හැමදාම හිඟා කනවා. ඇස් දෙක පේන්නේ නැහැ අතක් කොළ වෙලා හරිම වේදනාවෙන් ඉන්නේ. ඒ නිසා ඒ වගේ දේවල් ඔබ වහන්සේලා දක්න විතර අපේ හිතට පුදුමාකාර වේදනාවක් එනවා. ඔබ වහන්සේලා පෑන ගන්නවා අතර ඔබ වහන්සේලා කොලයක් ගන්නවා. හිතට දැනෙච්ච දේ. ඒ පුද්ගලයා ගැන හිතට දැනෙච්ච දේ ඔබ වහන්සේලා ඉදිරිපත් කරනවා. ඉස්පිරිතාලේ වඩිනකොට ලොකු හාමුදුර අසනීප වෙලා වාක්‍ය නවත්ත. ඔබ වහන්සේලා වඩිනවා ඉස්පිරිතාලේ ලොකු හාමුදුර බලන්න. ඔය යන වෙලාවට මරලා තෝනි දීලා ඒක අම්මා කෙනෙක් දරුවෙක් බිහි කරන්න හදනවා. දැනෙන ප්‍රසූත වේදනාව. දෙයියනේ මාත් බිහි කරන්න අපේ අම්මා මෙච්චර බත වේදනාවක් ඉඳලා ඉතිනේ කියලා. සමහරට ඇස් එකට හඳුලක් තියෙනවා. ඔබ වහන්සේලා අත්දැකීම් විතර පෞද්ගලික. ආන්නේ දෙයකට තමයි අපි කියමු මොකක් කියලාද? පෞද්ගලික අත්දැකීමක් කියලා. මම හිතනවා ඔබ වහන්සේලාට පැහැදිලි ඇති කියලා. උදාහරණයකට අපි යන් තවත් විස්තර කරගන්න. අපේ හාමුදුරනේ අපි යම PB අල්ලිස් පෙරේරාගේ ඊයේ හතේ පද්ද පන්ති කියන්නේ ඔබ වහන්සේලා දැන් උදුරුතේ ලියාගත් එකේ ඊට හතේ පද්ද පන්තිය අපි යම් මෙහෙම හරි මම වහනේ ඒ කියන්නේ උතර මෙතන පාට දෙකකින් ඔබ වහන්සේලාට දාලා තියෙන නැත්නම් අර දිග දිග පේලි නිසා මේ සමහර විට පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් හින්දා හරි ලියා ගන්නකො
හරිද අපේ හඳුනේ? හරි සර්. හරි සර්. හරි. ප්‍රේමවන්තෙක් තමන්ගේ ප්‍රේමවන්තියත් එක්ක හැමදාම බවක් අයින්ට ඇවිල්ලා හරි අපූර්ව ආස්වාදයක් ලබනවා. පරිසරයේ තියෙන සුන්දරත්වය ඊට පස්සේ වැවේ වතුර කුලකට අසු වෙන නිසා ඒකෙන් එන පින්නෙන් එන අමුතුම කූල් එක. එතකොට ඒ ASCII මේ ගස්වල ඉන කුරුල්ලෝ කිචිපිචි ගන්න සද්දේ ඊට පස්සේ නෙළුම් මල් ඕලු මල් ඕවා කුලකට පැද්දෙන හැටි මේ හැමදේම දකිනවා විදිනවා. අවාසනාවකට මහත කියන්නේ පෙම්වතියට දරුවෝ හම්බ වෙනවා. විවාහ වුණාට පස්සේ ඒකේ කෙල්ලක්. කෙල්ලයි තාත්තයි මේ ලෝකෙ තනි කළා. අම්මා සඳහට යනවා. අම්මත් එක්ක විඳපු ඒ ආස්වාදය, අම්මත් එක්ක විඳපු ඒ පරිසරයේ තියෙන සුන්දරත්වය අර පුංචි කෙල්ලට මේ තාත්තා හරි ආදරෙන් කියලා දෙන ඔළුව අතට. පුතේ මම අම්මත් එක්ක මෙතෙන්ට වාඩි වෙලා ඉන්නේ. අපි දෙන්න මේව ගැන කතා කරමු. ඉපදින්න ඉන්නේ ඔයා ගැන කතා කරමු. එයාට මොනවද අපි දෙන්නේ බුදුනාට පස්සේ? වාව කොහොමද රැකගන්නේ? වෙනෝගේ ගොඩක් දේවල් අපි කතා කරා. හැබැයි දැන් ඒ හැමදේම පේන්නේ නැහැ. තාත්තගේ ඇස් දෙක පේන්නේ නැහැ නේ කොහොමද? තාත්තා එතකොට මොකද කරන්නේ? තමන්ගේ දියණියත් එක්ක, තමන්ගේ අම්මා, තමන්ගේ බිරිඳත් එක්ක දුව ගැන මවපු ලෝකේ අපේ හැමදෙරෝනේ තමන්ගේ දියණිය පිළිබඳ. හරි අපූර්ව පන්තියක්. පීබී අල්ලිස් පෙරේරා අන්ධ කවියා. අන්ධ කවියෙකුගේ හිතේ නැගිච්ච ශෝකය, වේදනාව එක පැත්තකින් හරි අපූර්ව සුන්දරත්වයක්. එයා මේ හැමදේම තමන්ගේ දියණියට කතා කරලා ඔළුවට ගාලා කියන ගවඩමද. අන්න ඒක අත්දැකීමක් බවට පත් කරගත්තා. කවිය කියනවා මෙන්න මෙහෙම දෙයක්. බලන්න. ටිකත් දෙවෙනි කවියනේ. ඔව්. විසිතුරු සිතිවිලි අතරින් පැන යති නීමත් සෝගමුව දිදී අසරණ මා දැක අමතන විලසින් සුළඟින් තුරුපත් එකට වදී වන විහුන්ගේ ගීතය ඉහිරෙයි විලිකුන් පළතුරු සමග බිඳී ලෝකය විවිධී දොඩමළු වී ඇත මා පමණක් වෙත් අන්දව නිදී. තාත කියනවා විසිතුරු සිතුවිලි අතරින් පැන යති මීමැස්සෝ ගුමුව දිදී අසරණ මාතක අමතන විලසින් සුළඟින් තුරුපත් කරවන්නේ. එතකොට පරිසරයේ තියෙන සුන්දරත්වය වර්ධනය කරන්න වැඩි කරන්න මීමැස්සෝ හැමතැනම පියාඹනවා. මල් වල රොන් ගන්නවා එහෙට මෙහෙට පියාඹනවා. ඊට පස්සේ කවිය කියනවා අසරණ වෙලා ඉන්න මාව දැකපු සමහර අය කියලා කියන්නේ මේ විශේෂයෙන්ම කවි මතර සංකේතවත් කරන්නේ සොළඟට හෙල්ලෙන ගස් හාමුදුරුවනේ සොළඟට හෙල්ලෙන කොළ මේ හැමදේම නිකන් කවියට කතා කරනවා කියලා දත්තාවද ඉතින් කොහොමද අන්න ඒ වගේ ප්‍රකාශයක් සිද්ධ කරනවා කියලා කවිය අදහස් කරනවා. ඊට පස්සේ කියනවා වදුලේ පරඬ සමායන පහන් වන විහුන්ගේ ගීතය ඉහිරෙයි විලිකුන් පළතුරු සමග බිඳී. එතකොට මේ විලිකුන් පළතුරු ඉදිච්ච පළතුරු සමග බිඳෙනවලු මොකද්ද? වන විහඟුන්ගේ ගීතේ ඉහිරි. එතකොට මෙතන ඉන්න කුරුල්ල රංචු ඔක්කොම කෑ ගහනකොට පරිසරය තුළ අමුතුම සුන්දරත්වයක් නිර්මාණය වෙනවා. ඊට පස්සේ කවිය කියන අවසාන පදේ ලෝකයේ පිවිදී දොඩමළු වී ඇත. ලෝකයේ පිවිදිලා. ලෝකේ හැම තැනම අලුත් දේවල් මේ සමාජයේ තමන්ගේ දීරීට මේ ලෝකයක් පිළිබඳව කියලා දෙන්න. පුතේ දැන් සමාජයේ හරි දරුණු. ඔබ කෙල්ලෙක්, ඔබ පරිසංගියා. ඔබ මේ වගේ ආපකරුත් එක්ක ඔබ ජීවත් වෙන්න ඕන. ඒ නිසා ලෝකේ දොඩමළු සමාජයක් තියෙන පුතේ ලෝකයේ තුල. ලෝකේ කියන්නේ හැමෝම කතා වෙනවා හැමදේම ගැන. ඒ නිසා ඒ පුතේ මා පමණක් නෙත් අඳුමනි. හැබැයි මගේ මොකද වෙලා තිබ්බ මගේ මේ මැස් දෙක පියවිලා අන්ධ වෙලා තමයි. ඒ නිසා ඒක හරි අපූර්ව පෞද්ගලික අත්දැකීමක්. ලස්සන පද්‍ය පන්තියක් අපේ ආම්දුරණ ඒක. ඊට පස්සේ කවිය කියනවා අන්තිමටම
ඇයි මෙතරම් තෙර පොඩි කම්මුල්වල සුරතල් දුව අඬනවද අනේ දුවගේ කඳුලැලි අත ගෑවෙන විට ලේ තැවරෙන මෙන් අතට දැනේ. අවිය කියනවා ඇයි මේ මෙච්චර කඳුළු ඇයි වාගේ මේ කම්බුල් වල අම්මා ගැන කියන කතාව අහගෙන ඉන්න දුවට අපේ ආම්දුරුනේ ඇඬෙනවා ඇස් දෙකෙන් කඳුළු වැක් කරනවා. ඊට පස්සේ කියනවා දුවගේ කඳුළු ඇලි අත ගෑවෙනකොට මගේ අත්වල හරියට මොකක් තැවරනවා වගේ කියලාද කවිය කියන්නේ. ලේ තැවරනවා වගේ. ලේ තැවරනවා වගේ. අනිත් ඒ නිසා හරි අපූර්ව සංකල්පනාවක් කවිය මෙතනදී ඉදිරිපත් කළා තියෙනවා. හරි. එතකොට අපේ ආම්දුරුනේ පෞද්ගලික අත්දැකීම් යොදාගෙන කියන තැනට අපිට ඒ අවස්ථාව ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි ටියුට් එක වහනවා. පොඩි මාක් එකක් දාගන්නවා තැනින්. හරි. ලියවෙන්න එපා හඳුනේ තප්පරයක් ඉන්න. එතකොට උතනින් අපි කතා කරලා අවසන් කරනවා අපේ හඳුනේ. ඊළඟ දවසේ අපි අලුත් පන්තියකට ඔය මාතෘකාවේ මිතුරු ටික කතා කරලා ඉවර වෙලා උද්දුරු ටික ඔක්කොම ඉවර කරලා ලබන සතියේ ਵਿਚාරයක් ලියන්න බලාපොරොත්තුවක් හිතේ තියාගෙන ඉන්නවා. හරි. එතකොට මට දැන් කියන්න මම අර මුලදී මේ ඔබ වහන්සේලාගෙන් අහුවනේ විස්තරයක්. ඒ විස්තරේ අහන වෙලාවේ හිටපු නැති සමහර හාමුදුරුවෝ ඇති මං හිතන්නේ. කියන්නේ හරි. එතකොට අපේ හාමුදුරනේ අද කතා කරපු මොනවා හරි මේ ගැටලුවක් තියෙනවද පාඩම සම්බන්ධයෙන්? ටියුට් එක ගන්න අර විදිහට 118 කෝඩ් එක 118 sorry 18යි 18 කෝඩ් එක ටයිප් කරලා ටියුට් එක ඩවුන්ලෝඩ් කරලා අනිවාර්යෙන් print out එකක් ගන්න. හරි. එහෙනම් අපි සමුගමු. එහෙනම් ඔබ වහන්සේලා බොහෝම පරිස්සමෙන් ඉන්න රටේ තියෙන තත්ත්වෙත් එක්ක ලෙඩ දුක කරදරයක් වෙන්න නම් එපා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඊළඟ දවසෙත් මේ විදිහට මට හම්බ වෙන්න පුළුවන් වෙන්න කියලා. එහෙනම් අපි හැමෝම පරිස්සමෙන් ඉමු. හොඳට පාඩම් කරන්න අපේ ආම්දුරුනේ. ඔය ටික මතක තියාගන්න. අපි ලබන සතියේ ඕක අවසන් කරලා ඊළඟ අලුත් මාතෘකාවට අපි අපේ ආම්දුරුනේ රෙකෝඩින් ටික දානවා. එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු. එහෙනම් අපේ ආම්දුරුනේ සුබ රාත්‍රියක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ඔබ වහන්සේලා හැම දිනකටම. එහෙනම් ආයිබෝවන් අපේ ආම්දුරුනේ. තෙරුවන් සරණයි සර්. තමයි අපේ ආම්දුරුනේ. හරි. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි.